අපි දැන් මේ වෙනකොට කතා කරා මානව සම්පත් කළමනාකරණයේ විවිධ කාර්යයන්. හරි. අර මානව සම්පත් කළමනාකරණයේ ඒ කාර්යයන් සියල්ලම සංවිධානය වෙලා තියෙන්නේ සංවිධානයට. බැංකුව කියලා ගත්තොත් බැංකුවට අවශ්‍ය වෙන ඉහළම ගුණාත්මක භාවයෙන් යුක්ත සේවක මණ්ඩලය බැංකුවට බඳවගෙන ඒගොල්ලන්ව නඩත්තු කරගෙන වරදකාර සේවාව විශිෂ්ට අන්දමින් පවත්වාගෙන යනවා. මේකෙදි කරන්න ඕන දේවල් තමයි මේ අපි කතා කරේ. ඒතරම දැන් වැඩියෙන්ම අපි වගේ ආයතනවල මුල්‍ය ආයතනවල සේවා සපයන ආයතන නිසා වැඩිම අවශ්‍ය වෙන්නේ මේ මානව සම්පත. මානව සාධකයේ නැත්නම් people factor එක තමයි වරවත් විදිහටම ආයතනයේ ගුණාත්මක භාවයට හේතු වෙන සාධකය වෙන්නේ. අනිත් පැත්තෙන් people factor කියන්නේ මේ ජීවත් වෙන මිනිස්සු. හරි. යන්ත්‍ර වගේ නෙමෙයි. ඒගොල්ලන්ට සිද්ධ වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට සිද්ධ වෙන්න පුළුවන් එන්න පුළුවන් ගැටලු ප්‍රශ්න ඒ වගේ වෙලාවකදී ළඟට රාජකාරී කරගෙන යාමේදී තියෙන දැනුම ස්කිල් වල අඩුකම මොකද සේවාව සපයන්න විශේෂත්වයෙන් සේවාව සපයන්නේ සියලු දේවල් අවශ්‍ය වෙනවා. එහෙම අඩු වුණාම මේ අපි මොනවද කරන්න කියන්නේ. ඒ සේවකේ බඳවගන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ පර්ෆෝමන්ස් කොහොමද බලන්නේ? ඒගොල්ලන්ට වැටුප් ගෙවන්නේ කොහොමද? ඒගොල්ලන්ම ඊළඟට ට්‍රේන් කරන්නේ කොහොමද? ඒ දේවල් ටික තමයි අපි සාකච්ඡා කරන්නේ. අද අපි සාකච්ඡා කරනවා ඒ වගේම දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේම සේවකයෝ කියන්නේ මේ ජීවිත කොටසක්. ඒකට ඒගොල්ලන්ට විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන්. ආයතන මේ ගැටලු වෙන්න පුළුවන්. ආයතනයෙන් පිටත බාහිර ගැටලු වෙන්න පුළුවන්. බාහිර ගැටලු ආයතනය තුළදී විසඳගන්න සාමාන්‍යයෙන් කල්පනාකරුවෝ සූදානම් නැහැ. නමුත් යම් මට්ටමක් දක්වා මේ බාහිර ගැටලු නිසා ඇති වෙන චර්යාවේ වෙනස්කම් චර්යාව ආයතනයේ බලාපොරොත්තු වන ආකාරයට ලබා දුන්නොත් තමයි ආයතනයේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ පරිවර්තන සේවාව හොඳින් වෙන්නේ. ඒ නිසා සේවකයාට අවශ්‍ය අනිකුත් මොනවාද ප්‍රතිලාභ ආයතනයෙන් ලබා දෙන ප්‍රතිලාභ ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මානසික ප්‍රශ්න එහෙම නැත්නම් සේවකයාට රාජකාරීම හේතු නිසා ඇති වෙන ප්‍රශ්න අනිවාර්යයෙන්ම කලවනාකාරීත්වයෙන් විසඳන්න. ඊට පරිබාහිරව ඔහු ජීවත් වෙන පුද්ගලයෙක් නිසා විවිධ වෙනත් පරිසරවල යා ගැටෙනවා. ගෙදර ගැටෙනවා, සමාජය තුල ගැටෙනවා, තමන් එක්කම ගැටෙනවා, පෞරුෂයත් එක්කම නේ. intrapersonal conflict, interpersonal conflict, ඒ වගේම organizational conflict වගේ විවිධ ආකාරයට මේ ද organization කිව්වම මේ ආයතන විතරක් නෙමෙයි විවිධ සංවිධානත් එක්කලා කටයුතු කරද්දී ගැටුම් තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අන්නේ ප්‍රශ්න දුක් ගැන විදිහට එනවා. දැන් මේ දුක් ගැන විදිහට විශේෂයෙන්ම අපි සඳහන් කරන්නේ ආයතනයේ ඇතුලේ තියෙන ගැටලු සම්බන්ධව. ඒක විසඳ ගන්න තියෙන ක්‍රමය. වෙනත් හේතුන් නිසා ඔහුගේ මානසික මට්ටම චර්යාව වෙනස්කම් වෙනවා. අපි රැස්ලකෝගේ කවුන්සලින් වගේ එකකින් අපිට යව සාමාන්‍ය මට්ටමට නරක මට්ටමේ ඉඳන් සාමාන්‍ය මට්ටමට ගන්න උත්සාහ කරනවා. දුක් ගැන සමීපයේ මූලිකව සාකච්ඡා කරන්නේ ආයතනයේ ඇතුලේ තියෙන රාජකාරීමය ප්‍රශ්න නිසා ඇති වෙන්න පුළුවන් වෙනස්කම් ඇති වෙන්න පුළුවන් ග්‍රීවන්ස් දුක් ගැනවිලි කොහොමද විසඳාගන්නේ කියන්නේ. මේ දුක් ගැනවිල්ල පොසිටිව් සාධකයක් නෙමෙයි. දුක් ගැනවිල්ල හැමතිස්සෙම නෙගටිව් සාධකයක් වෙනවා සේවකයාට. ඒ නෙගටිව් සාධකේ ආයතනවල නෙගටිව් විදිහට බලපානවා. අනිත් පැත්තෙන් ගණනතර පාර සේවාව ඒ සියලු දෙයටම නෙගටිව් විදිහට බලපානවා. මොකද දුක් ගැනවිල්ලක් නිසා සිද්ධ වෙන්න පුළුවන් අන්තර්පුද්ගල සබඳතා පිරියෙනවා. අපි වැඩිම පාවිච්චි කරන්නේ අන්තර්පුද්ගල සබඳතා ගණනතර සේවාවට. ඒ නිසා ලබා දෙන ගණනතර සේවාව පිරියෙනවා. ඒක ආයතනයේ ඵලදායීතාවට කාර්යක්ෂමතාවට අපි දුක් ගැනවිලි හඳුනාගෙන දුක් ගැනවිලි විසඳන්න අවශ්‍ය කටයුතු කරන්න. මොකක්ද දුක් ගැනවිල්ල කියන්නේ? මේක මේ දයන්නේ එහෙම බාධේ පේන්නේ මේ ෆොන්ට්ස් වල ප්‍රශ්න නිසා ඒක ඔයගොල්ලෝ ඒක කියවන්න දුක් ගැනවිල්ල කියලා. උක් ගැනවිල්ල නෙමෙයි. හරි? දුක් ගැනවිල්ල.
යම් දෙයක් වැරදි වූ අසාධාරණයි යයි සිදු කරන විධිමත් පැමිණිල්ල. ඒකට යම් පැමිණිල්ලක් කරුත් කළමනාකරුවෙක්ට වැරදි අසාධාරණයි කියලා ඒක රුජ්ජනවා. යම් තත්ත්වයක් තුළ ඇති වෙන පිළිබඳව ඇති වෙන අතෘප්තිය. ඒක සේවකයා එක ප්‍රකාශ කරන්නේ නැහැ වාචිකව හෝ ලිඛිතව. මේ එයාගේ බිහේවියර්ස් වලින් අපිට තේරුම් ගන්න පුළුවන්. බිහේවියර්ස් තුළින් දැන් කවුන්ටරේ සේවකයාගේ බිහේවියර් එක තේරුම් ගන්න පුළුවන්. එයා ගනුදෙනු කරවලට සලකන විදිය, දැන් මේ අර පාස්පෝර්ට් ආපහු ලබා දෙන විදිය, ගනුදෙනු කරන පාස්පෝර්ට් ඩිපොසිට් ස්ලිප් ස්ලිප් එක ගන්න විදිය, එයා විනාවෙන කතා කරන ඒ අංගපස්සක හසුරන විදිය තේරුම් ගන්න පුළුවන්. ඔබ්සර්ව් කරන්න ඕන. අතෘප්තිය පිළිබඳව කරන වාචික ප්‍රකාශය. මේක ලිඛිත වෙන්න පුළුවන්. යම් වාචික ප්‍රකාශයක් වෙන්න පුළුවන්. හෝ ඒක අතෘප්තිකර චර්යාවක් වෙන්න පුළුවන්. මේක දුක්ගැනවිල්ලක් විදිහට කල්පනාකරන හඳුනා ගන්න. පැමිණිල්ල කළමනාකාරීත්වයේ අවධානයට යොමු කළ යුතු එය දුක්ගැනවිල්ලක් වේ. මේක දුක්ගැනවිල්ලක් වෙනවා කල්පනාකරුට මේ පැමිණිල්ල කරාම. අනෙක් පැත්තෙන් කළමනාකරු වරණගේ අතෘප්තිකර චර්යාවන් තියෙනවා නම් ඒව සම්බන්ධයෙන් හොයන බලලා සේවකයාත් එක්ක සම්බන්ධ වෙලා අදාළ ගැටලුව විසඳන්න උත්සාහ කරනවා. මොකද ඔයාට සේවකයා එක පැමිණිල්ලක් විදිහට කරන්නේ නැහැ. එයා ඒක දරාගෙන ඉන්න උත්සාහ කරනවා. මොකද ඒකෙන් වෙන්නේ එයාත් පිළිගෙනවා සේවා ගුණාත්මක භාවයත් පිළිගෙනවා. ඒක කළමනාකරු දක්ෂ වෙන්න ඕන වේලාසරින් ඒක හඳුනාගෙන ඒක විසඳලා දෙන්න උත්සාහ කරනවා. දුක්ගැනවිල්ල ඇතිවීමට හේතු වෙන්න පුළුවන් දේවල්. කළමනාකරුගේ වගකීම පැහැර හැරීම. ඒකට කළමනාකරු තමන් කළමනාකරු විදියට ආයතනය තුළ ඉන්නේ සේවකයන් පැත්තෙන් ගත්තොත් එන්න සෑම දිනකටම ඒගොල්ලන්ගේ ශ්‍රේණි ભેදයක් නැතුව අර මානසික කටයුතු වලදී සාධාරණව සලකන්න. ශ්‍රේණි වල තියෙන වගකීම් සහ ඒ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක සේවකයා පිළි අරගෙන ඉන්නවා ඒව ඉෂ්ට කරන්න ඕනේ කියලා. ඒවා සම්බන්ධයෙන් නොගැලපෙන ස්වභාවයක්, අවිධිමත් ස්වභාවයක්, වැඩිකමක් එක මේක තියෙනවා. ඒක එතකොට කළමනාකරු තමන්ගේ සබෝඩිනේට්ස්ට පහළ සේවකයන් දාසියුනටම මානසික ගුණාංග වලින් සැලකන්න ඕනේ. ඒක එයාගේ වගකීම්. එයාට යම් වගකීම් තියෙන රාජකාරීමේ විදියට තියෙනවා. ඊට මේ ප්‍රධානියෙක් විතර තියෙනවා. ඒවා පැහැර හැරියොත් ඒක වෙනවා. ඊළඟට රීති ආයතනයේ රීති අතර මේවා රෙගියුලේෂන්ස් ඒවා උල්ලංඝනය කරනවා. ඒවා උල්ලංඝනය නොවෙන්න මේක මානව සම්පත කළමනාකරණය සම්බන්ධයෙන් තියෙන රීති. ඒකට ඒකදී සඳහන් කියලා තියෙන්නේ ඒ ගොඩක් දෙනා සතුටු වෙන ආකාරයට කටයුතු කරන්න තමයි ඒවා උල්ලංඝනය කරන්නේ. සාමූහික ගිවිසුම් උල්ලංඝනය කිරීම. දැන් වෘත්තීය සමිතිත් එක්කලා අවුරුදු 3කට වතාවක් සාමූහික ගිවිසුමකට එළවෙනවා කළමනාකාරීත්වය මේ විදියට කටයුතු කරනවා. ඒක වෘත්තීය සංකේත තමන්ගේ සේවකයන් නරයි අදාළ රිටර්න් එක ලබා දෙනවා. සාමූහික ගිවිසුමේ තියෙන දේවල් උල්ලංඝනය කරොත් උදාහරණයක් විදිහට සේවකයන්ට රාත්‍රී 10න් පස්සේ එහෙම නැත්නම් රාත්‍රී 8න් පස්සේ රාජකාරී කරන්න වෙනවා නම් ඒගොල්ලන්ට ප්‍රවාහන පාස්කම් ලබා දෙන්න කියලා සාමූහික ගිවිසුමේ තියෙනවා. ඒක කළමනාකරු තමන්ගේ ලාභය යොමගෙන ඉතලා ඉන්න දුන්නේ නැත්නම් ඒක ගිවිසුම උල්ලංඝනය කිරීමක් වෙනවා. ඒක දුක්ගැනවිල්ලට ඒකක් වෙනවා. කම්කරු නීති තියෙනවා. කාන්තාවන් රාත්‍රී 10 පස්සේ සේවය යොදවන කොහොමද? ඒකට ඒ වගේ දේවල් උල්ලංඝනය වෙන ආකාරයට කටයුතු කරන්න බැහැ. කම්කරු නීති. දැන් කිරිදෙන මව් වරුන්ට යම් කිසි පැය ගණනාවක් තියෙනවා. ඊළඟට ප්‍රසූති නිමාවල දීලා. ඒ වගේ දේවල් කළමනාකරු පිළිගන්න ඕන අනුගමනය කරන්න ඕන. ඒවා කම්කරු නීති. නීති මගින් තහවුරු වෙච්ච දේවල් රටේ නීතිය. අනික ස්වභාවික යුක්තියක නොකිරීම. ඒක ස්වභාවික යුක්තිය කියන්නේ ඒ සේවකයාට ලැබිය යුතු වරප්‍රසාදයට ලැබිය යුතු දේවල් ඒ වගේ දේවල් වලට සහ ඊළඟට අපි ගත්තොත් මේ සේවකයෝ ඉවැලුවේට් කරනකොට ඒව බයස් වෙන්න බෑ. සේවකයෝ සමාජලට තමන්ට හිතවත් අය පුළුවන් අහිතවත් අය කියලා ඉන්න පුළුවන් පර්සනලි. මොකද කළමනාකරුට සේවකයෙක් වැදගත් නැද්ද කියලා කියන්නේ ඒ සේවකයා ලබා දෙන කාර්යඵල ප්‍රමාණය අනුව ආයතනයේ
ආර්බල් ප්‍රමාණය සේවා විශිෂ්ටත්වය ගන්නකාර සේවාව ඒ වගේ ආයතනයේ නිර්ණායක තියෙනවා. ඒ නිර්ණායක තමයි පදනම් වෙන්නේ. මේක කල්පනාකරට තියෙන පෞද්ගලික සබඳකම් නෙමෙයි. ඒකට ඒවා මත පදනම් වෙලා තීරණය කරන්න ගත්තම ස්වාභාවික යුක්තිය ඉෂ්ට වෙන්නේ නැහැ. ඉෂ්ට වෙන්නේ නැහැ. යම් සමහර සේවකයෙක්ට ඩිමාන්ඩ් වෙන එකට ගැටලුවක් වෙනවා. ඊළඟට ට්‍රේනින් යන එකට ගැටලුවක් වෙනවා. ට්‍රේනින් යන්න දෙන්නේ නැහැ. ඒ සේවකයාට ඒක දඬුවමක් විදිහට දෙන්න පුළුවන්. හරිද? දැන් අපි හිතමු යම් වරප්‍රසාදයක් අහිමි කරන එක දඬුවමක් විදිහට දෙන්න පුළුවන්. ඒකට දඬුවමක් විදිහට දෙනවා නම් එයා සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙන්න ඕන. විනය විරෝධී ක්‍රියාවක් හෝ එයාගේ කාර්යඵල ප්‍රමාණය අඩු වීමක්. කොහොම හරි වෙනවද? ඒක විනය ක්‍රියාමාර්ගයක් විදිහට කරලා ඉවරලා දඬුවමක් විදිහට දෙන්න ඕන. එහෙම නැතුව කල්පනා කරුවොත් කරන්න බෑ යම් යම් සේවකයන්ට වෙනස් ආකාරයෙන් සැලකෙනවා. ඒ සේවකයන්ට සාධාරණ විදිහට සලකනවා. දුක් ගැනවිලක ස්වභාවය. ඒක අප්‍රකාශිතයි. ප්‍රකාශ වෙන්නේ නැහැ. ඉතින් අපිට දැනගන්න පුළුවන්, කල්පනාකරට තේරුම් ගන්න පුළුවන් සේවකයාගේ බිහේවියර් එකෙන් දැන් සේවකයෙක්ට තියෙන ගැටලු තමයි එයා රාජකාරියට වාර්තා කරන ස්වභාවය, එන්න ප්‍රමාද වෙන එක, ඒ ළඟට නිතර එන්නේ නැති එක, ඒ වගේ ගැටලු තියෙන්න පුළුවන්. ඒකට ඒවා සම්බන්ධයෙන් කල්පනාකර ඉස්සෙල්ලම විමසීමක් කරලා විසඳුමක් දෙන්න පුළුවන් නම් විසඳුමක් දීලා ඊට පස්සෙත් දිගින් දිගට මේක වෙනවා නම් ඊට පස්සේ විනය පරිපාලන ක්‍රියාපාර්ශ්වයේ ප්‍රතිපාඨය යටතේ කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා තේරුම් ගන්න ඕන කල්පනා කරලා හැමතිස්සෙම මේ තවත් යන්ත්‍රයක් නෙමෙයි පුද්ගලයෙක්. ඒ සියලු දේවල් කරලා සපාසුකම් දීලා සිදු නොවනකොට ඊට පස්සේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ලිඛිතව වාචික වේවා. ඒක සමහර සේවකයන් තමන්ගේ දුක් ගැනවිල්ල ලිඛිතව ලබා දෙනවා, සමහර අය වාචිකව ලබා දෙනවා. මේක වළංගු කාරණාවක් වෙන්නත් පුළුවන්, වළංගු නොවන කාරණාවක් වෙන්නත් පුළුවන්. විතර කරන්නත් පුළුවන්, වළංගු නොවන එකක් වෙන්නත් පුළුවන්. ඒ සම්බන්ධයෙන් පස්සේ අවබෝධයක් කරලා දෙන්න ඕන සේවකයාට ඒක වළංගු නොවන කාරණාවක් නම් ඒ වළංගු කාරණාවක් නම් කල්පනා කරුව ඒක තේරුම් අරගෙන අවශ්‍ය විසඳුමක් දෙන්න. ආයතනයේ කටයුතු වලට අදාළ වෙන්න ඕන. පරිබාහිර කටයුතු සම්බන්ධයෙන් ආයතන කළමනාකරුට දුක් ගැනවිල ආකාරයට විසඳන්න බෑ. සේවකයෝ දෙන්නෙක් අතර තියෙන ප්‍රශ්නයක් හරි පෞද්ගලික ප්‍රශ්නයක් හරි සේවකයෙක්ට තමන්ගේ ඉන්නසේ තියෙන ප්‍රශ්නයක් හරි ඒතර කළමනාකරුට වැඩිහිටියෙක් විදිහට යම් උපදේශයක් උපකාරයක් කරන්න පුළුවන් වෙයි. නමුත් එහාට යන්න පුළුවන් සීමාවක් තියෙනවා කළමනාකරුට. ආයතනයේ කාර්යඵල වලට බලපෑමක් ඇති කරයි. ආයතනයේ කාර්යඵල වලට මේකෙන් බලපෑමක් ඇති කරන නිසා අනිවාර්යයෙන්ම කල්පනා කරු මේ සම්බන්ධයෙන් හොඳින් හොයලා බලන්න. දුක් ගැනවිල හඳුනා ගැනීම ඍජු අධීක්ෂණය. ඒත් සේවකයෝ රාජකාරී කරනකොට ඔවුන්ගේ හැසිරීම, චර්යාව, ඔවුන්ගේ අතින් වැරදි වෙනකොට ඒ වැරදි වල ස්වභාවය විතර වැරදි වෙනවද? ඒ වගේ දේවල් පිළිබඳ හොඳ අධීක්ෂණයක් තියෙනවා. ඒතරම හැම ශාඛා කළමනාකරුවෙක් අපි ගත්තොත් ඒ මුල්‍ය ආයතන වල ශාඛාවල සේවකයෝ ඉන්නවා, ප්‍රධාන කාර්යාලයේ ඉන්නවා, ඒතකොට දෙපාර්තමේන්තු ප්‍රධානයෙක්, ශාඛාවල කළමනාකරුවෙක්, මානව සම්පත් කළමනාකරුවෙක් වෙන්න ඕන. මොකද එයා තමන් යටතේ ඉන්න සේවකයන්ගේ චර්යාවෙන් සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙන්න ඕන. එයා ඒ සම්බන්ධයෙන් ඔබ්සර්ව් කරගෙන ඉන්න ඕන. ඔබ්සර්ව් කරගෙන ඉන්න ඕන. වැරදි දෙයක් සිද්ධ වෙනවා නම් මේක වැරදි කරන්න උත්සාහ කරන්න. යෝජනා සහ පැමිණිලි. එතකොට කඩදෙනකරුවන්ට යෝජනා සහ පැමිණිලි තියෙනවා වගේම සේවකයන්ට යෝජනා සහ පැමිණිලි කරන්න අවස්ථාවක් දෙන්න ඕන. අර කල්පනාකරු අධිපතිවාදී එයාගේ ලීඩ් කොමාන්ඩ් එක විතර. එයා විධාන දීලා විතරක් සේවකයෝ ඒක පිළිපදින වගේ වටනකොට අධිපතිවාදී රටාවක් තුළ ඉතින් මේ යෝජනා සහ පැමිණිලි එන්නේ නැහැ කොහෙන්ද? උගුරු දක්ෂිණදී උගුරු සමාජ සම්බන්ධ වෙනවා ඇති ප්‍රධාන කාර්යාලයේ ප්‍රාදේශීය කාර්යාලවල තියෙන රැස්වීම් වලදී එතනදී එතන ප්‍රධානියා අධිපතිවාදී අනිත්‍යයට අනුන්පන් දෙන්න කියන එක්තරේ මතයක් පිළිගන්න තියෙන යෝජනාවක් බාර ගන්න දෙයක් කෙනෙක් තියෙනවා. ගොඩක් වෙලාවට තියෙන්නේ සත්‍යතු ආගෙන ඉඳලා එළියට එන එක විතරයි.
නම් කළමනාකර උනන්දු කරන්න ඕන සේවකයන්ට යම් යෝජනා තියෙනවා නම් පැමිණිලි තියෙනවා නම් ඒව ඉදිරිපත් කරනවා. ඒවා තුළින් තමයි කළමනාකරු ගැන තක්සේරුවක් ගන්න පුළුවන් වෙන්නේ. මම කියන්නේ නිවැරදිද නැද්ද කියන එක සම්බන්ධයෙන්. ඕක එක්තරා විදියකින් ෆීඩ්බැක් එක. දැන් අර ජොහාර වින්ඩෝ කියලා ජොහාර කියන ඒ පර්යේෂකයා ඉදිරිපත් කරපු ෆ්‍රේම්වර්ක් එකේ අන්තර්පුද්ගල සබඳතා පවත්වාගෙන යන්න ප්‍රධාන කරුණු දෙකක් වැදගත් වෙනවා. හරි අන්තර්පුද්ගල සබඳතා පවත්වාගෙන යන්න. එකක් තමයි ෆීඩ්බැක් එක. එකක් තමයි ෆීඩ්බැක් එක. මොකද අන්තර්පුද්ගල සබඳතා හඳුනා ගන්න නම් අපි අනිත් අයව හඳුනා ගන්න ඕනේ. ඒ වගේම අපිව හඳුනා ගන්න ඕනේ. එතකොට අපිව හඳුනා ගන්නත් ඕනේ අපි අනිත් අය හඳුනා ගන්නත් ඕනේ. එහෙම නම් අපිට පහසුවෙන් ඔය ඉන්ටර්පර්සනල් රිලේෂන්ෂිප් පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. ඒත් අපිව හඳුනා ගන්න තියෙන හොඳම ක්‍රමවේදය තමයි ෆීඩ්බැක් එක. යෝජනා සහ පැමිණිලි එක පැත්තකින් නෙවෙයි. අපි අනිත් අයව හඳුනා ගන්න පුළුවන් එක තමයි ෂෙයා කරන්න. ඒගොල්ලොත් එක්කලා මේ අත්දැකීම් මේවා බෙදා හදා ගන්න. ඒක ෂෙයා ඇන්ඩ් ෆීඩ්බැක්. බෙදා හදා ගැනීම සහ ප්‍රතිපෝෂණය කියන කාර්යයන් දෙක ඉතාම වැදගත් වෙනවා ඉන්ටර්පර්සනල් රිලේෂන්ෂිප් පවත්වාගෙන යන සමාජයක් තුළ. යෝජනා පැමිණිලි බාර ගන්න ඕනේ උනන්දු කරන්න ඕනේ. එහෙම වුණොත් අපිට පුළුවන් අපි ගැන කල්පනාකරු ගැන එයා කටයුතු කරන ආකාරයේ ස්වභාවය සම්බන්ධයෙන් අවබෝධය ලබා ගන්න. විවෘත දොරටු ප්‍රතිපත්තිය. ඕපන් දොරටු. කියන්නේ මේ කල්පනාකරු තමන්ගේ කාර්යාලයේ දොර නිතර අරගෙන ඉන්නවා කියන එක නෙමෙයි. ඒ වගේ දේවල් පැමිණිලි යෝජනා ඒවා ඉදිරිපත් කරන්න කළමනාකරු ඒව බාර ගන්න කළමනාකරු ඉංග්‍රීසියෙන් සූදානම්. දැන් ඔය කම්ප්ලේන්ට් සම්බන්ධයෙන් තියෙන්නේ පැමිණිලි කළමනාකරණයේදී තියෙන්නේ මේ වගේ ප්‍රතිපත්තියක්. විවෘත දොරටු ප්‍රතිපත්තිය. ඒක සේවකයන්ට වෙන්න පුළුවන්, ගනුදෙනුකරුවන්ට වෙන්න පුළුවන් ඕන කෙනෙක්ට කම්ප්ලේන්ට් බාර ගන්නවා. කම්ප්ලේන්ට් බාර ගන්නවා. කම්ප්ලේන්ට් කරන්න අවස්ථාව තියෙනවා. කම්ප්ලේන්ට් ප්‍රොසීඩර් එක එස්ටැබ්ලිෂ් කරලා තියෙනවා. ප්‍රොසීඩර් එක සකස් කරලා තියෙනවා. ඒ අනිවාර්යෙන්ම සේවකයෝ දන්නවා මොන හරි ගැටලුවක් වුණාම මේ පැමිණිල්ලක් කරන්න පුළුවන්. මේක බාර ගන්නවා. ඒතකොට ඊට පස්සේ ඒක බාර අරගෙන ඒක විසඳනවා. හරි. විසඳනවා කියන්නේ ඒ විශ්වාසය දෙනවා. ප්‍රතිපත්තියට පැමිණිල්ලට සාධාරණ විසඳුමක් ලැබෙනවා කියන විශ්වාසයක් තියෙනවා. ඒව නැත්තම් දොරටුව විවෘත වෙයි යන්න කෙනෙක් නැති වෙයි එතනදී. මේ දවස්වල අපේ සමහර මේ ආර්ථික ක්‍රියාකාරකම් කරද්දී අපි සමහර ගබඩාවල් අරගෙන හිටියට අපිට බඩු එන්නේ නැහැ. එහෙම හරියන්නේ නැහැ. ඒකට ඒ වාගේ විවෘත දොරටු ප්‍රතිපත්තියේදී පැමිණිල්ල යෝජනාව ඉදිරිපත් කරන්න බාර ගන්නවා කියන හැඟීම ඇති කරන්න ඕන සේවකයන් මොකීම ගන්න කරවන් කියලා සහ ඊළඟට ඒවා විසඳනවා කියන විශ්වාසයක් තාවු කරන්න ඕනේ. ඒකට මේක ක්‍රියාත්මක වෙනවා. නික්මයාමී සම්මුඛ පරීක්ෂණ එක්සිට් ඉන්ටර්විව්. මේක ඉතාම හොඳ මේ අවස්ථාවක් ආයතනයකට තමන්ගේ බිහේවියර් එක ආයතනයේ තුල ක්‍රියාකාරීත්වයේ ගැටලු තියෙන තැන් හඳුනා ගන්න. මම දන්නේ නැහැ ලංකාවේ ආයතන කීයක් මේ එක්සිට් ඉන්ටර්විව් කරනවාද කියලා. අපි සේවකයෙක් ඉල්ලා අස්සනකොට එයාත් එක්කලා ඉන්ටර්විව් එකක් කරන්න ඕන පර්සනල් මැනේජර්. ඒක බලන්න ඕනේ ඇයි එයා යන්නේ. සමාජලාට එයා යන්නේ ආයතනයේ ඇතුලේ තියෙන අභ්‍යන්තර ගැටලුවක්. ඒක දිගින් දිගටම විසඳෙන්නේ නැති තත්ත්වයක් තුළ වෙන්න පුළුවන්. එයා යන්නේ සමාජලාට වෙනත් ආයතනයක වඩා හොඳ තත්ත්වයක් තහතුරක් තියෙනකොට ඒව මොනවද? ඒ මොන දේවල්ද ඒ ආයතනය වඩා හොඳ මෙයා හොඳ සේවකයෙක් නම් ඒක අපි උත්සාහ කරන්නේ ඒ හොඳ සේවකයාව යා නොදී රැක ගන්නනේ. ඒ වගේ වෙලාවට එයා මෙහින් යන හේතුව වැටුපද වෙනත් චර්යාවන්ද වෙනත් ඔපෝචුනිටිස්ද මොනවද කියන එක ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන විමසන්න ඕන. අපේ පරිසරය තුළත් අපේ ආයතනය තුළත් එවැනි පරිසරයක් සකස් කරන්න අපිට අවස්ථාව තියෙනවා මේ එක්සිට් ඉන්ටර්විව් එකේදී. මෙතන පොඩි ගැටලු නෙවෙයි ලොකු දේවල් අපිට සකස් කරගන්න පුළුවන්. අනිත් එක ක්වෙස්චනර්ස් ප්‍රශ්නාවලි. වරින් වර සේවකයන්ට ප්‍රශ්නාවලි ලබා දීලා මේ පරිපාලනයේ ස්වභාවය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේකම ගනුදෙනුකරුවන්ට කරලා
ධනාධිකාර සේවාවේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හරි. ඒතර මේ අවස්ථාවන් සකස් කරලා තියෙන්න ඕන ආයතනය තුළ සහ ඊළඟට ඒවා ක්‍රියාත්මක වෙනවා. දැන් රටක නීතියක් තිබිලා බෑ නීතිය ක්‍රියාත්මක වෙනවා කියන එක පිළිබඳව විශ්වාසයක් මිනිසුන් තියෙන්න ඕනේ. එහෙම වුණාම තමයි මිනිසුන් නීතිමය කටයුතු කරලා ඒ තමන්ගේ ගැටලු තිබුණොත් විශ්ලේෂණ කරන්නේ. එතකොට එහෙම නැතුණාම මිනිස්සු උත්සාහ කරන්නේ එතනින් පිට ගිහිල්ලා තමන්ගේ බලය පාවිච්චි කරලා ගැටලු විසඳනවා. සමාජය පාලනය කරගන්න බෑ. ඒකේ තමයි ආයතනය. මේවා සකස් කරන්න ඕනේ ඊළඟට මේවා ක්‍රියාත්මක වෙන්න ඕන සහ ඒවෙන් සාධාරණයක් උපරිම මට්ටමේ සිද්ධ වෙනවා කියන විශ්වාසය සේවකයන්ට ජනිත කරගන්න. දුක් ගැනීම ඇතිවීමට හේතු. ඒක දුක් ගැනවිලි විසඳීමට ඒවට දුක් ගැනවිලි හඳුනා ගන්න ක්‍රමය ඊළඟට දුක් ගැනවිලි ඇතිවීමට හේතු. කලමනාකරන ප්‍රතිපත්ති අපි අර ඉස්සෙල්ලා කිව්වා. මේ වගේ ඒවා. ඒත් මේක අපි ටිකක් විස්තරාත්මකව ගත්තොත් කල්පනාකරන ප්‍රතිපත්ති මත දුක් ගැනවිලි තියෙන්න පුළුවන්. වේතන අතිකාලව දැන් සමහර අයට දැන් අපි මටත් කම්ප්ලේන්ට් කරලා දෙනවා මේ ඒකේ සමහර අය ඒ යටතේ තියෙන ආයතන වල උත්තර ප්‍රදානයෙන් මේ සමහර අයට ඕවර් ටයිම් දෙන්නේ නැහැ. සමහර අයට ඕවර් ටයිම් දෙනවා. වගේ එක එක දේවල් ගැන වෙනස්ව සැලකීම. අතිකාල නිවාඩු මාරු කිරීම වෘත්තීය සංවර්ධනයට අවස්ථා නොමැතිව කැරියර් ඩෙවලොප්මන්ට් එකට සමහර අය ට්‍රේනින් වලට යවන්නේ නැහැ. වැඩ ගන්නවා විතරයි. ඒ වගේ ඒවා. ඊට අසාධාරණ විදිහට තැන් වලට මාරු කරනවා සේවකයව ආයතනය ඇතුලේ. නිවාඩු ගන්නවා මාරු නිවාඩු දෙන්නේ නැහැ. රෝල් ඇම්බිගියුටි. ඒකට යම් කිසි සේවකයාට දැන් තමන් තුළ සංවර්ධනයක් ඇති වෙන්න නම් ඒ තමන් ඒ කරන රාජකාරිය තුළ ප්‍රවීණයක් වෙන්න ඕන. අපි අර කිව්වේ මේ රැකියානේ මේ විශ්ලේෂණයේදී එයාගේ කාර්යක්ෂමතා ගුණාංගත් චර්යාමය ගුණාංග දෙක තමයි ප්‍රයෝජනයට ගන්නේ මේ රැකියාව නිර්මාණයට. එතකොට ඒක කරනකොට යාගේ චර්යාමය ලක්ෂණ කාර්යක්ෂමතා ලක්ෂණ දෙක දියුණු වෙනවා. ඒක යට ඍජුවම බලපානවා මේ performance valuation එක. performance valuation එක බලපානවා යාට වැටුප් වර්ධක වැටුප් තනතුරු ප්‍රොමෝෂන් මේ වගේ දේවල්. ඒකට ඒ කැරියර් ඩෙවලොප්මන්ට් භූමිකාව හරියට නිශ්චිත නැත්නම් සේවකයා නිකන් විභාගාතේ යන සේවකයෙක් වෙන යාට ફોකස් එකක් නැහැ. යා කොහෙට යන්න ඕනේ, යා මොනවද දිනු කරගන්න ඕන, ආයතනයේ ඉදිරියේදී යාට තියෙන මොකද්ද අවස්ථාව නියම. ඒක ලොකු ගැටලුවක්. රෝල් ඇම්බිගියුටි. අපි ගන්නවා සමාජලාට සේවකයන් අරගෙන එක එක දැන් වලට රදා වැඩ ටික කරගන්නවා විතරයි සේවකයාට දිනුවින් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. සාමූහික ගිවිසුම කඩවීම. මේවත් කලමනාකරෝ කරන දේවල් හිතාමතා වුණ දෙනවා. මුත්තේ සමිති පිළිබඳ දක්වන අයහපත් ආකාරය. ඒක අපරගන් නැහැ. මිනිස්සු මොදේ සමිති නියෝජිතයන් එක්කලා, උත්තේ සමිති එක්කලා ගුළු කවදාවත් ලේසියෙන් මේ ප්‍රතිඵලදායී ඵලදායී වාසියවත් කරන්නේ නැහැ. ඒක සමහර වෙලාවට සේවකයන්ට වාසි වෙන දේවල් තමයි ඉදිරිපත් කරන්නේ. ඒක කල්පනාකරු ආයතනයට වාසි වෙන විදිහට පරිවර්තනය කරගෙන ප්‍රයෝජනට ගන්න උනත් වෙනවා. autocratic leadership අධිකාරීවාදී නායකත්වය. ඒකේ කිසිම උද්ගනවිල්ලක් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් නැහැ. In the working condition දැන් කලමනාකරන ප්‍රතිපත්ති දැන් working condition. ඒ ඉලක්ක දෙනවා ඒවා මේ රියලිස්ටික් ඉලක්ක නෙමෙයි. ඕනම ඉලක්කයක් රියලිස්ටික් වෙනවා ස්මාර්ට් එකටනේ. සමහර සේවකයන්ට අත්පත් කරගන්න බැරි ඉලක්ක දෙනවා. එතකොට එන්වයරන්මන්ට් එකේ තියෙන කන්ඩිෂන්ස් සලකලා නෙමෙයි ඉලක්ක ලබා ගන්න. ඒතර සේවකයාට ඉලක්ක අත්පත් කරගන්න බැරි වුණාම ඒක සේවකයාගේ කාර්යඵල සාධනයට සහ ඉතිරි දේවල් ඔක්කොම බලපාන යාගේ සංවර්ධනය. නියමිත උපකරණ යන්ත්‍ර සූත්‍ර නැති වුණාම ඒතර රාජකාරියට අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර උපකරණ නිසිපරිදි තියෙන්න ඕනේ. මොකද තමයි අර ස්කිල් එක පාවිච්චි කරන හොඳ නිර්මාණයක් එහෙම නැත්නම් හොඳ සේවාවක් ලබා දෙන්න පුළුවන්.
එර යන්ත්‍ර විතර කැඩෙනවා පාස්පෝර්ට් printer එක විතර කැඩෙනවා ඒ වගේ ගැටලු තියෙනකොට ඒ සේවකයට හොඳින් කාර්යකාරී කරගෙන යන්න බෑ ඊළඟට වැඩ කරන ස්ථානයේ තියෙන අයහපත් තත්ත්වය ඒ විතර working conditions air condition නැතිකම lighting නැතිකම අපිරිසිදුකම untidy ඒ දේවල් පෙනුම පරිසරය ආයතන තුල තියෙන ඒවත් සේවකයාට දුක් ගැනීමට හේතු වෙනවා. ඒවා සේවකයා තුළ ඇති කරන්නේ නෙගටිව් ඉම්පැක්ට් එකක්. ඍණාත්මක බලපෑමක් තමයි සේවකයාට ඇති කරන්නේ. ඒකට අනිවාර්යයෙන්ම පරිසරය කියන එක ඉතාම වැදගත් වෙනවා මේ විශේෂයෙන්ම interpersonal relationship පවත්වාගෙන යන people factor වැඩිම භාවිතා වෙන ආයතන වල රාජකාරී කිරීමේදී. ඒක යන්ත්‍රයකටත් බලපානනේ ඒ යන්ත්‍රයක් ඒ නිසි උෂ්ණත්වයේ ඒ වයිස් ඉබ්බ නැත්නම් යන්ත්‍ර රත් වෙලා ඒක කැඩිලා උණු වෙලා පිච්චෙලා යන්න පුළුවන්. එක්ක වැඩ කරට පිට පුළුවන් දැන් අපිට CPU එක සර්වර් එක තියන්න බෑ ඉන්නේ අපි අනිවාර්යයෙන් ඒකට AC එක ඒ තත්ත්වයෙන් අපිට තමයි තියන්න පුළුවන්. ඒවා අයහපත් වැඩ කිරීම විතරක් නෙවෙයි ඒකෙන්ටත් එහෙම. ඒවා යහපත් විදිහට තේරෙනකොට හොඳින් රාජකාරී කරනවා. ප්‍රධානීය සම්මුතියන අයහපත් සබඳතාවය. ඒක විස්තර කරන්න ඕනේ අපිට තේරෙනවා. ප්‍රධානීය සහ සේවකයා අතර බෑඩ් රිලේෂන්ෂිප් එකක්. එහෙමත් මේ යහපත් නොවන. හරි? කන්ඩියුසිව් නොවන රිලේෂන්ෂිප් එකක් තිබුත් එම ටිකක් අමාරු සේවකයෙක් වැඩ කරගෙන යනවා. විනය පිළිබඳ ආවාදී පිළිසම. ඒක සේවකයන් අතින් වැරදි වෙන්න පුළුවන්. හැමතිස්සෙම අර සේවකයාට පරිභව වෙන විදිහට සේවකයා අපහසුතාවයටපත් වෙන විදිහට මේවා ඉස්සරහට ගියොත් එහෙම එතකොටත් ඇති වෙන්නේ දුක් දැනෙනවා. සේවකයාට නිවැරදි වෙන්න නිවැරදි කරගන්න අවස්ථාවක් කොහෙත්ම ලබා දෙන්නෙම නැහැ ආයතන. ඒකම කරන්න බෑ ආයතනයකට. සේවකයාට නිවැරදි වෙන්න අවස්ථාවක් දෙන්න ඕනේ. ඒක අපි අර මේ පරිපාලනයේදී කිව්වේ එයාගේ පෙර වැරදි, එයාගේ චර්යාවන් ඊළඟට යම් කාර්යඵල සාධනේ ඒ දේවල් සැලකිල්ලට අරගෙන තමයි අපි තීන්දුවේ බරපතලකම වෙනස් කරන්නේ. යම් කිසි වැරද්දකට තීන්දුව එහෙම දඬුවම දෙන්න ඕන. ඊටකට අනිකුත් සාධක සලකා බලලා දඬුවමේ බරපතලකම අඩු කරන්න පුළුවන්. එක් සේවකයන් සම්බන්ධයෙන්. ඒක එහෙම නොවේ. හැමතිස්සෙම මේ සේවකයන් අපහසුතාවයට පීඩාවට පත් වෙන ආකාරයෙන් වෙනවා නම් මේ දුක් ගැනලා කියන්නේ හේතුවක්. පුද්ගල සාධක. ඒත් මේකට කලමනාකරන ප්‍රතිපත්ති working condition අනිත් එක තමයි Taman තුල තියෙන සාධක. සේවකයා තුල තියෙන සාධක පළවෙනි එක තමයි negative attitude. සේවකයා තුල හැමතිස්සෙම තියෙන්නේ අයහපත් ආකල්පයක් තමයි. ඒක එයා ඒක යහපත් විදිහට කරන්න පුළුවන් විදිහට කලමනාකරුට ඒක ඉෂ්ටු කරලා දෙන ආකාරයට එහෙම බලන්නේ නැහැ. හැම එකක්ම කරන්න බෑ, කෙරෙන්නේ නැහැ, හරියන්නේ නැහැ. ඒ වගේ අර දොස්තර හොඳයි කියත්තේ චව් චව්ගේ කරගේ තමයි. ඔයගොල්ලෝ බලන්න දොස්තර හොඳයි. කාටුන් එක. හරියන්නේ නැහැ කියන්නේ. ඒවා නෙගටිව් අප්‍රෝචස්. ඒක නෙගටිව් අප්‍රෝචස් කියන්නේ මේ දරදරකාර සේවාවට අයහපත් විදිහට බලපාන සාධක. ක්‍රියේටිවිටි එක නැති වෙන, ඉන්ටර්පර්සනල් රිලේෂන්ෂිප් වලට බලපෑම නැති කරන අයහපත් සාධක. අනිත් එක තමයි ඕවර් ඇම්බිෂන්. යම්සේ සමහර සේවකයෝ ඉන්නවා එයාගේ හැකියාවට වඩා දේවල් එයා බලාපොරොත්තු වෙනවා. එයා ඒක යථාර්ථවාදීව දකින්නේ තමන්ගේ කැපැසිටි එකට තමන්ට ලැබෙන දේ සම්බන්ධයෙන්. එයා පොඩි දෙයක් ඊළඟ ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා. ඕවර් ඇම්බිෂන්. ඒ වගේ ලාභදී එයාට යහපත් ආකාරයකට හරි කරගෙන යන්න බෑ. මොකද නම් ගැටලු අවස්ථාවේදී ඒක පිළිගන්නේ නැහැ. ඒක ඇත්ත පිළිගන්නේ එයා අර අධිබලාපොරොත්තු වෙනගෙන ඊට පස්සේ ගැටලු සාගරකට චර්යාවයිපත් වෙනවා. ඒවා මේවා මානසිකව සේවකයට බලපාන සාධක. අනිත් එක ඊගොස්ටික් පර්සනැලිටි. මමත්වය. ඒ ගොඩක්ලාට හිතනවා මේ මට විතරයි පුළුවන් අර මම පොර කියලා කියනවා. මට විතරයි පුළුවන් මම තමයි මේක කරන්න ඕනේ. මම කරේ නැත්නම් හරියන්නේ.
අනිත් අයට බෑ ඒ වගේ. ඒකට ඒ වගේ අයටත් බෑ යහපත් ඉන්ටර්පර්සනල් කණ්ඩායමක් විදිහට කටයුතු කරන්න බෑ ඊගොස්ටික් පර්සනැලිටි තියෙන. පුද්ගලෙක්ට ඊගොස්ටික් පර්සනැලිටි එක තියෙනම හොඳයි. මම මේක කොහොම හරි කරනවා කියන එක වාසියක් වෙන්නේ. අට එක්තරා විදිහක මේ කිසිසේත් කියන්නේ තීරණාත්මක මේ බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාට ඊගොස්ටික් අය කියන්නේ මම නැතුව මේක කරන්න බෑ. මම අත ගැහුවේ නැත්නම් ඔයගොල්ලෝ උන්ටන් දැකලා තියෙන්නේ. ඔක කොහෙද මම අත ගැහුවේ නෑනේ ඒක මොනේ කියලා කියනවා. ඒ වගේ අය අධිකාරීවාදී මේ නායකත්වයක් නෙමෙයි අධිකාරීවාදයක් තමයි පාත්‍රන්නේ. ඒ වගේ අයට සවන් දීමක් කරන්නේ නැහැ. හරි. අන් අයගේ මත ඉවසන්නේ නැහැ. මොනවාම ඉන්ටර්පර්සනල් රිලේෂන්ෂිප් පවත්වන්න බෑ. දැන් මේ බැංකුව වගේ ඉන්ටර්පර්සනල් රිලේෂන්ෂිප් උදම ජීවන ආයතනවල කරන්න අමාරුයි. ඒ නිසා ඒක තේරුම් ගන්න ඕන ඒ තමන් තුළ තියෙන ඒ මමත්වය නැත්නම් අධිමානය අයින් කරගන්න අඩු කරගන්න. දැන් බලමු මේ දුක් ගැනවිලි වර්ග මොනවාද කියන්නේ කියලා. මේ දුක් ගැනවිලි අපි හඳුනා ගන්නා විදිහ තමයි මේ සාකච්ඡා කරන්නේ. පුද්ගල දුක් ගැනවිලි, කණ්ඩායම් දුක් ගැනවිලි, ප්‍රතිපත්ති මත ඇතිවන දුක් ගැනවිලි, වෘත්තීය සමිති දුක් ගැනවිලි. පුද්ගල දුක් ගැනවිලි කියන්නේ Tamanට පෞද්ගලිකව බලපාන ගැටලු සම්බන්ධයෙන් කියනවා. උදාහරණයක් විදිහට තමන්ගේ මෙසේ වැඩ කරන තැන පරිසරය ඊළඟට තමන්ට පෞද්ගලිකව ලැබෙන අසාධාරණ සැලකිල්ල, වෙනස් සැලකිල්ල, වෘත්තීය දියුණුවට අවස්ථාවක් නැතිකම මේ වගේ දේවල්. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් ඕවර් ටයිම් ඔක්කොම බෙදලා දෙනවා නම් මුල්ලේ වාසියක් ලැබෙන ඒ වගේ ප්‍රතිලාභ ලබා ගන්න බැරිකම නේ. මේ වගේ දේවල් පුද්ගල දුක් ගැනලේ තමන්ගේ පෞද්ගලික අභිලාෂයන් වූ පෞද්ගලික වෘත්තීය දියුණුවට බලපාන සාධක පුද්ගල දුක් ගැනලේ. අනිත් ඒවා කණ්ඩායම් දුක් ගැනවිලි. කණ්ඩායමක් විදියට පුද්ගලයා වැඩ කරද්දී දැන් යම් ශාඛාවක ඒ සීල. ඒකට ඒක කණ්ඩායම් දුක් ගැනවිලා සීල දිනාටම පොදුවේ බලපාන සාධකයක් වෙනවා. right? ඊළඟට ඒ වගේ ඒවා. ඊළඟට ඒ ශාඛාවේ කලමනාකරු දැඩි අධිකාරීවාදී පුද්ගලයා එයා සේවකයන්ට සවන් දෙන්නේ නැහැ. සේවකයන් ගැටීසෙන්නේ නැහැ. ඒකට සමස්ත කණ්ඩායමට බලපාන. ඊට ප්‍රතිපත්ති මත ඇති වෙන දුක් ගැනවිලි. දැන් බැංකුවේ නීති රීති මගින් ස්ථාපනය කරලා තියෙනවා පොලිසිස්. ඒ පොලිසිස් ආයතනයේ කණ්ඩායම් තුළ ශාඛාව තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන් කමනාකරු මට හිතුමත එක දේවල් කරනවා. ඒවා ඇවිල්ලා මේ පොලිසිස් එක්කලා ගැටෙන මේ ගැටුම්. ඒවා අනිත් පැත්තෙන් ආයතනයේ ප්‍රතිපත්තිත් එක්කලා ගැටෙන අවස්ථා. ඒක අනිවාර්යයෙන්ම ඒක ප්‍රතිපත්ති මත කරුණු මත දුක් ගැනවිලි ඇති වෙන්න පුළුවන්. අනිත් එක වෘත්තීය සමිති. ඒක ඔය සීල දේවල් අවසානයේදී වෘත්තීය සමිති සහ අනිත් පැත්තෙන් වෘත්තීය සමිති වරින් වර විවිධ යෝජනාවල් ඉදිරිපත් කරන වැටුප් පැටවීමේදී ඒවා එල්ලම් වෘත්තීය සමිති මට්ටමින් ඉදිරිපත් කරන දුක් ගැනවිලි. ඒතර උඩින් කියපු සියලුම දුක් ගැනවිලි අවසානයේදී සංවිධානය වෙලා වෘත්තීය සමිති විදිහට සේවකයන්ට පුළුවන් අලමනාකාරීත්වය ඉදිරිපත් කරන්න පැත්තෙන් පෞද්ගලික දුක් ගැනවිලි විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක දුක් ගැනවිලි හඳුනා ගැනීම මා ඉස්සෙල්ලා කිව්වා වගේ ඍජු අධීක්ෂණය, යෝජනා පැමිණිලි, විවෘත දොරටු ප්‍රතිපත්තිය, නික්ම යාමේ සම්මුඛ පරීක්ෂණ ප්‍රශ්න ආදී මේවායින් අපිට පුළුවන් දුක් ගැනවිලි හඳුනා ගන්න. දුක් ගැනවිලි හඳුනාගත්තෙන් පස්සේ අපි ඒක හඳුනාගෙන නිකන් ඉන්න බෑ. දුක් ගැනවිල්ල හඳුනාගත්තම නිකන් ඉන්න බෑ. ඒකට යම් කිසි මට්ටමක රීඩ්‍රෙස් එකක් එහෙම නැත්නම් ප්‍රතිකර්මයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ මොකද්ද? එකක් තමයි ආයතනයේ සුමට ක්‍රියාකාරීත්වයට බාධාවක් ඇති වෙනවා. ඊළඟට ගුණාත්මක සේවාවට බාධාවක් ඇති වෙනවා. පුද්ගලයාගේ කාර්යඵල සාධනය හීන වෙනවා. ඊළඟට පුද්ගලයා ඒ අදාළ පුද්ගලයා ගැටලුවක් වෙනවා ආයතනයකට. ඊට පස්සේ මේක දිගින් දිගටම ගියාම ඒක ඔහුගේ මානසික
ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ගන්න කවුන්සලින් වලට යන දක්වා පත් වෙන්න පුළුවන්. මොකද මේ පුද්ගලයෝ මේ අපේ ආයතනයේ සේවකයෙක් වුණාට විවිධ තලවල පාගිද්දකදී සමාජයේදී තමන්ගේ යාළුවන් අතර වැඩිහිටියන් අතර විවිධ භූමිකා නිරූපණය කරන පුද්ගලයෙක්. ඒතර මේ පුද්ගලයා ඒ සියලු දෙයකම සංකල්ප සංකීර්ණ සංකල්ප ඒක ආයතනයේ ඇතුලේ තමන්ගේ තියෙන පෞරුෂ වෙනස්කම් නිසා අර ඉස්සෙල්ලා කිව්වා වගේ ගැටලු තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ආයතනයේ ඇතුලේ තියෙන ගැටලුත් එක්ක ඉන්න තත්ත්වයක් ඇතුළත් තියෙනවා ආයතනයේ මේක විසඳලා දෙන්න ඕන. මෙහෙම ගැටලු විසඳන්න බෑ. මේ දැන් අර ග්‍රීවන්ස් හැන්ඩල් කරන අය කියනවා අපි ඔයාව ඉවසගෙන ඉන්නවා. ඒ ඔයාට බැරි මේ ඔයාගේ බොස්ව ඉවසන්න. එහෙම බෑ. එහෙම ගැටලු විසඳීමේ න්‍යායක් නැහැ. හරි? එහෙම ගැටලු විසඳන්න බෑ. ඒකට ගැටලු විසඳීමට වෙනම ස්කිල් එකක් කළමනාකරව දියුණු කරලා තියෙනවා. එම්පති කියන එක සහ කම්පණය කියන එක ඉතාම වැදගත් වෙනවා. ඇහුම්කම් දීමේ නැත්නම් සවන් දීම ඉතාම වැදගත් වෙනවා. ඒතර ගැටලු විසඳන එක්කෙනා කතා කරන එක්කෙනෙක් නෙමෙයි. එයා සවන් දෙන්නෙක් වෙන්න ඕන හොඳ. දැන් ඔය මනෝ වෛද්‍යවරුේම ඔයගොල්ලෝ සමහර ගිහිල්ලා කියනවා නම් අහලා තියෙනවා නම් මේගොල්ලෝ කතා කරන්න ඉඩ දෙනවා. ඒතර එයාට කතා කරන්න බාධා ඇති වෙන පරිසර නැති කරනවා. දැන් දෙමාපියෝ එක්ක ගියොත් එහෙම දරුවන් වෙන ඒවා. ඒකෙන් සම්බන්ධ නැත්නම් එයාව සමහර කතා කරන්න බැරි අවස්ථාවන් එහෙම සමහර දේවල් මෝහණයටපත් කරලා නිරාවරණය කරගන්නවා. ඒ වගේ මේ කලමනාකරන සේවකයාට කතා කරන්න දීලා එයාගේ හිතේ තියෙන ගැටලු මොකද්ද මේ ගැටලු කියන එක අනාවරණය කරගන්නවා. අනාවරණය කරගෙන ඊට පස්සේ එයාට අවබෝධයක් ලබා දෙන්න ඕන මේක බලංගුඩ නැද්ද බලංගුඩන් කොහොමද ඉස්සරහන්නේ මේ දේවල් සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දෙන්න විශ්ලේෂණය. මෙහිම අධිකාරිවාදයේ විශ්ලේෂණය බෑ. මේ පේනවනේ ඇඟිල්ල දික් කරලා එහෙම කරන්න බෑ. ඒකට එයා තව ඇතුළට යනවා. ඇතුළට යන්නේ ඉන්වර්ඩ් ලුකින්. තවදුරටත් එයා ප්‍රශ්න දැන් මේක ඉතාම වැදගත් වෙනවා මේ කුඩා දරුවෝ ඉන්නවා නම් ඕගලන්ට ඒගොල්ලන්ගේ ගැටලු විසඳීමේදී. හරි? ඒගොල්ලන්ගේ ගැටලු විසඳීමේදී ඒකදී මේ වගේ තරවටුව දඬුවම නෙමෙයි සුහදව දරුවත් එක්කලා මිත්‍රෙක් වගේ එයාගේ ඒ තියෙන ප්‍රශ්න හඳුනා ගන්න උත්සාහ කරනවා. ඒක සමහරට මානසික රෝගයක්ද දන්නේ නැහැ, චරාමය ගැටලුවක්ද දන්නේ නැහැ, පරිසර තත්ත්වයක්ද දන්නේ නැහැ, ඒවත් තෝරගන්න. සේවකයන් සම්බන්ධිනුත් මේමයි. මේකට තියෙනනේ ගිනිවලල්ලෙන් පයින්නනේ. ඒ ගිනිවලල්ලෙන් පයින්න කියලා කියනවා රයිට්. නඩුවක් දාන්න කියලා. දැන් සමහර අය කියන්නේ නඩු දාන්න කියලා. නඩු දාන්නාම මොකද වෙන්නේ? ඒක ඇදී යනවා. මේ ග්‍රීවර්ස් එක විසඳන්නේ නැහැ. මේක කරන්නත් බෑ. දුක් ගැන විසඳන්න පුළුවන් විවෘත දොරටු ප්‍රතිපත්තිය ක්‍රමානුකූල විසඳීම සහ දුක් ගැන විසඳීම කමිටු. ඒත් විවෘත දොරටු ප්‍රතිපත්තිය මම ඉස්සෙල්ලා කතා කරා. විවෘත දොරටු ප්‍රතිපත්තිය මේ ප්‍රවර්ධනය කරන්න ආයතන. ඒක සේවකයන්ට තමන්ට යම් කිසි ගැටලුවක් ඇති වුණාම කතා කරන්න පුළුවන් අවස්ථාවක්. ඒක කලමනාකරම වෙන්න ඕනේ නැහැ. එතන ඉන්න ජේෂ්ඨ කරුණාවන්ත සේවකයෙක් වෙන්න පුළුවන්. ජේෂ්ඨ කරුණාවන්ත සේවකයෙක් වෙන්න පුළුවන්. ඒත් එක්ක කතා කරලා ඒ අවශ්‍ය ගැටලු විසඳ ගන්න. දැන් කලමනාකරම වෙන්න පුළුවන්. හැබැයි අර ජේෂ්ඨ පුද්ගලයාට මේ විසඳීමේ බලය තියෙන්න ඕන. ඒ එහෙම මේ පත්‍යක් ඇති කරගන්න ඕන. ප්‍රවර්ධනය කරන්න. ඒක ඕනම අවස්ථාවකදී මේ ගැටලු තියෙන පුද්ගලයා ඒක හිතේ තියාගෙන ඉන්නේ නැහැ. එයා ගිහිල්ලා කතා කරනවා. ඒ අදාළ කල්පනාකරනකොට ඒ පත් කරලා තියෙන පුද්ගලයා. ඕපන් ඩෝර් පොලිසිස්. ඒ වගේ වෙලාවකදී සමාජයට සවන් දීම තුලින් සේවකයාට සවන් දීම තුලින් ගැටලුවේ භාගයක් විතර විසඳෙනවා. ඒක ගොඩක් වෙලාවට පොඩි දරුවන්ට ওই දේ තියෙනවා. තමන්ට සවන් දෙන්න කෙනෙක් නෑ. මේ මොකක්ද කියන දේ අහන්න කෙනෙක් නෑ. දෙමාපියන්ට අධික රාජකාරී ඒගොල්ලෝ වෙන දේවල් වල වෙන මේ ලෝකවල ඉන්නේ. හරි? වැඩිහිටියෙක් නෑ, තනි වෙලා. ඒකට ඒ තමන්ගේ අවශ්‍යතාවය තියා ගන්න කෙනෙක් නැති වුණාම ලොකු මානසික පීඩාවකට උදා දරුවෝපත් වෙනවා. සේවකයෙක් නෙමෙයි. ඒක කියවා ගන්න කියන්න කෙනෙක් ඉන්නවා. තමයි ගෙදර ගැටලුවක් වෙන්න පුළුවන්.
වෙනත් රාජකාරියකට ගැටලුවක් වෙන්න පුළුවන්. කිව්වම ගොඩක් වෙලාවට අවශ්‍ය අර මානසික සහනය ලැබෙනවා. ඒක ප්‍රවර්ධනය කරන්න ඕනේ. ඒතර එතන තියෙනවා නම් විසඳන්න ගැටලුව අනිවාර්යයෙන් මේක උපරිම සාධාරණ මට්ටමක එයා සමානට හිතනකොට ඒක එයාට සාධාරණ මට ගොඩක් දෙයක අසාධාරණ වෙන්න පුළුවන්. ඒක අවබෝධ කරලා දෙන්න ඕනේ. ඒක අවබෝධ කරලා දෙන්න. ඒක අවබෝධ කරලා දුන්නේ පස්සේ ඒක එයාගේ චර්යාමය වෙනස්කම තියෙනවා. ඒක එහෙම නෙමෙයි කියන එක එයාට ඒත්තු ගන්නීම තුළ එයා ඒක එහෙමයි කියලා හිතන එක අමතක කරනවා කරන්නේ. ඒකට එයාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ. මම කෙලින් අතට ඉරක් ඇඳලා මේක කෙලින් කියලා කියනවා. නමුත් බලන්නේ කියලා කියන දේ මේක හරහාට දෙන්නේ කියලා. ඒකට එයාට ඒක සාපේක්ෂව පෙන්නලා දෙන්න මේක කෙලින් කියන ඉරක්. ඒකට එයාත් ඒක කෙලින් තියෙන ඉරක් කියලා හිතන්න ගත්තොත් ගැටුමක් නෑ එතන. මමත් කියන්නේ කෙලින් තියෙන ඉරක් කියලා. අනිත් එක්කෙනා කියන්නේ කෙලින් තියෙන ඉරක් කියලා. ඒක දෙන ගැටුමක් නෑ. ඒක ගැටුමක් ඇති වෙන්නේ මම කියන එකට විරුද්ධ අදහසක් ප්‍රකාශ කිරීම. ඒතර ඒ අදහස් දෙකේදී තියෙන පරිසර තත්ත්ව ඒ දේවල් එක්කලා ඒත්තු ගන්නන්න නෑ ඒක එහෙම නෙමෙයි කියන්නේ. නෙමෙයි නං ඇත්තට. ගැටලුවක් නැත්නම්. ඊළඟ ක්‍රමානුකූලව විසඳීම. ඒක මේ ඇනලයිස් කරලා මේ විශ්ලේෂණය කරලා ඒකට පිළිවෙලින් පිළිවෙලට පියවරින් පියවරට ක්‍රමානුකූලව විසඳන්න පුළුවන්කම තියෙනවා. අනිත් එක තමයි දුක් ගැනවිලි කමිටු. දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමට කමිටු දාලා ඒ කමිටු හරහා අදාළ විසඳුම් ඉදිරිපත්. දැන් මේ තියෙන්නේ ක්‍රමානුකූල විසඳීමේ ක්‍රියාවලිය දුක් ගැනවිලි. බලන්නේ රූප සටහන. මෙතන ඉන්නවා දුක් ගැනවිල්ල සහිත සේවකයා. එයාට දුක් ගැනවිල්ලක් තිබ්බාම එයා ශාඛාවේ ආසන්නතම ප්‍රධානියා. ආසන්නතම ප්‍රධානියාට අර සුපර්වයිසර්ට කියලා දැන් ශාඛාවල නම් සහකාර වූ නියෝජ්‍ය කළමනාකාර ඒ අත්‍යක කියලා. දැන් අපි හිතමුකෝ මේ සේවිංස් අංශය. ඉතිරි කිරීමේ අංශයේ සේවකෙට ගැටලුවක් තියෙනවා. ඒකට එයාට පුළුවන්කම තියෙන්න ඕන ඒ අදාළ අංශයේ කළමනාකරු එමෙතන සහකාර කළමනාකරුත් එක්ක සාකච්ඡා කළා සහෝදර සේවකෙක් එක්ක සාකච්ඡා කළා ඒක විසඳ ගන්න. ආසන්න ප්‍රධානිය. ඒක එතනදී ඕන ශාඛාවේ ඉන්න වෘත්තීය සමිති නියෝජිතයාට මේක ගැන කරුණු දක්වලා විසඳලා දෙන්න පුළුවන්. සමහරවිට එයා ශාඛා කළමනාකරු වෙන්න පුළුවන්. ශාඛා කළමනාකරුත් එක්ක විසඳලා දෙන්න. දැන් උදාහරණයක් විදිහට යම් සේවකයෙක්ට උදෑසන 8ට රාජකාරියට වාර්තා කිරීමේ විශාල ගැටලුවක් තියෙනවා. වළක්වා ගන්න බැරි විශාල ගැටලුවක්. ඒක මේ දැන් කළමනාකරුව හැමති සේවකයම 8ට වාර්තා කරන්න මෙයාට ගැටලුවක් තියෙනවා මේ. එයාට ගැටලුවක්. ඒක දුක් ගැනවිල්ලක්. ඒතකොට එයා දුක් ගැනවිල්ලක් විදිහට මේ එයාගේ තියෙන ගැටලුව කළමනාකරුට ඉදිරිපත් කරාම කළමනාකරුට පුළුවන්කම තියෙන්න ඕන අවස්ථානුකූලව එයාට යම්කිසි සහනයක් සලසලා දෙන්න. ඉතින් අවශ්‍ය නම් ශාඛාවේ ඉන්න වෘත්තීය සමිති නියෝජිතයාට ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙලා කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක විසඳුනේ නැත්තම් ඉතින් ඒක දින 5ක් වැඩි ඇත්තටම දිනයක් දෙකක් ඇතුළත විසඳන දැන් දින 5ක් කියමුකෝ අපි අර අනෙක් සේවකයෙක් එක්කලා ඒගොල්ලන්ගේ රාජකාරි දැන් නැති කාලේ බෙදා ගන්න එපානේ. සාකච්ඡා කළා මේ අරලා තියෙනවා. එමෙතන රාජකාරී වල ස්වභාවය වෙනස් කරලා ඒක කරලා දෙන්න දවස් 5ක් ඇතුළත ඒක කරලා දෙන්න ඕන. ඒ කියන්නේ වැඩ කරන දින 5ක්. මේ උදාහරණයකට ගත්තේ මොකද? ඒකෙන් කියන්නේ මේ වැඩ කරන දින 5ක් ඇතුළත මේක විසඳලා දෙන්න ඕන කියන එක නෙමෙයි. උදාහරණයකට ගත්තේ. දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට මේක විසඳුන්නේ නැත්නම් ඉදිරිපත් කරනවා. එතකොට දැන් ඕගොල්ලන්ගේ ශාඛා කළමනාකරු එහෙම නැත්නම් ප්‍රාදේශීය කළමනාකරු ඔය කලාප කළමනාකරු කියලා ඔය එක එක තත්ත්ව තියෙන්නේ. ඒකත්තේ ඉන්න උත්තර සමිති ප්‍රධානියා දිස්ත්‍රික් නියෝජිතයා කලාප නියෝජිතයා ඉදිරිපත්ලා කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් කළමනාකරු මේ අවස්ථාවේදී ඒකට ඇහුම්කන් දෙන්න ඕන. මේක දිගින් දිගටම ඇති වෙන ගැටලුවක් නොවෙන්න
යම්කිසි සහනදායී වැඩපිළිවෙලකට සවන් දෙන්න ඕන. ප්‍රේතනෙන් තවත් කෙනෙක්ට බරපතල අසාධාරණයක් වෙනවා නම් එතෙන්දී කර්ම පැහැදිලි කරලා දීලා ඒක වෙනත් ආකාරයකට විසඳ ගන්න ඕන. ඔය ගොඩක් වෙලාවට ට්‍රාන්ස්ෆර්ස් වලදී ඔක වෙනවා. සේවකයන්ව මාරු කරනවා. ඒ සමහර සේවකයෝ විවිධ කරුණු ඉදිරිපත් කරනවා මේ ඒ ට්‍රාන්ස්ෆර් එක මග අරගන්න. හරි. අපි හිතමුකෝ ඊතර උදා දරුවෙක් අලුත් ඉපදිච්ච දරුවෙක් තමගේ භාර්යාවට දරුවෙක් ඉපදිලා ඉන්නවා. නැත්නම් ඔව්. ඒකට පිරිමි එක්කෙනා තමයි ට්‍රාන්ස්ෆර් එක හම්බෙන්නේ. ඉතින් යා කියනවා මට මෙහෙම කිසිම කෙනෙක් නැහැ දැන් ගෙදර මේ උදව්වට තියන්න දෙමව්පියොත් කවුරුත් නැහැ මම කවුරු හරි හොයා ගන්න ඕන ගෙදර වැඩ කරන්න. ඒ හොයා ගන්නකම් මට මේ ඈත මාරුව සති දෙකකට නැත්නම් මාස දෙකකට ඒ වගේ මට වෙනස් කරලා දෙන්න කවුරු හරි මම මේක ලෑස්ති කරනවා. එවැනි අවස්ථාවලදී කළමනාකරුවන් මේ සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් දෙන්න ඕන. ඒතර අනිකුත් සහෝදර සේවකයන්ුත් ඒ සම්බන්ධයෙන් සංවේදී වෙලා ඒකට අදාළ උදව්වක් කරන්න ඕන. වෙන ගැටලු අඩු සේවකයේ ඒ අදාළ තැනට ගිහිල්ලා මේ සේවකයා වෙනුවෙන් රාජකාරී කරන්න එහෙම දෙයක් කරන්න ඕන. ඒ අදාළ කාලය කුඩා කාලය ඉවරණය පස්සේ නැවත සේවකයාගේ සාමාන්‍ය ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. එහෙම නැතුව ඉතින් දැන් ගොඩක් වෙලාවට දැන් ඔය වගේ වෙලාවදී කරන්නේ මේ ආච්චි අම්මට සනීප නෑ යාට ආතරකිසයාව බලා ගන්න ඕන. ඒක ඉතින් වළංගු සාධක නෙමෙයි ආයතනයකට. ඒවා වළංගු සාධක නෙමෙයි. තමන්ට හෝ තමන්ගේ ඉතා ආසන්නතම පුද්ගලයෙක්ට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් විසඳ ගන්න පුළුවන්. ඉතින් නමුත් ඒකෙදිත් දිගින් දිගටම කරන්න බෑ. දැන් අපි තුන් අර දරුවා පුංචි ඒක දරුවා ටික ලොකු වුණාන් පස්සේ හරි ට්‍රාන්ස්ෆර් එක ගිහිල්ලා එන්න ඕන. මොකද නැත්තම් තව කෙනෙක්ට ඒකේ අසාධාරණයක් වෙන්නේ. පොලිසි එකක් තියෙනවා නම් හැමෝම අවුරුදු 5ක් හෝ 2ක් හෝ 3ක් හෝ ඒ දුෂ්කර පාතක සේවය කරන්න ඕන කියලා ඉතින් ඒකට ගිහිල්ලා එන්න ඕන. අනිත් එක තමයි කළමනාකරු ඒකට යවුවෙන් පස්සේ නැවත ගන්නත් ඕන. එහෙමත් ඒවා තියෙනවා. හරි. දැන් විසඳුම් නැත්තම් මොකද වෙන්නේ? යනවා මානව සම්පත් කළමනාකරු ගාවට ඒක ජාතික නියෝජිතයා. එතනවත් විසඳුම් නැත්තම් බේරුම්කරණයට ලේබර් ට්‍රයිබුනල්. හරි. ආබිට්‍රේෂන්. ඒක සම්කරු කොමසාරිස් ගාව මේක බේර ගන්න. ඒක ගැටලු සහගත තත්ත්වයක්. ඒක ඉස්සෙල්ලා පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕන විසඳලා දෙන්න. මේක උදාහරණයක් විතරයි. අපි ආපත් ගැටලු විසඳීමේ ක්‍රමවේදයක මූලික ලක්ෂණ කර්ම මත පදනම් වෙන්න ඕන, තීරණ වලට ගරු කරන්න ඕන, ප්‍රමාණවත් ලෙස ප්‍රචාරය කරන්න ඕන, කාලීනව යාවත් කාල වෙන්න ඕන. මේකේ ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් වලින් ඉදිරිපත් කරලා දෙනවා. අපි අර හිතන දේවල් මෙහෙම වෙයි ඒ වගේ කරුණු මත බෑ මේව විසඳන්න. ඒක බලපාන ආකාරය ප්‍රමාණාත්මකව සඳහන් කරන්න ඕන. ෆැක්ට්ස් තියෙනවා. හරි. තීරණ වලට කවුරුත් ගරු කරන්න ඕන. එහෙම නැති වුණොත් එහෙම කවුරු හරි තීරණ වලට ගරු කරන්නේ නැත්නම් මේක කරන්න බෑ. මේවා ඇවිල්ලා නීතිමය දේවල් නෙමෙයි ඒක සුවදත්වයේ විසඳන දේවල්. ඒ වගේ අවස්ථාවලදී නීතියට තීරණ වලට ගරු කරන්න ඕන. කාලිනව යාවත් වෙන්න ඕන. ඒකට මේකේ ප්‍රචාරය කියන්නේ අදාළ කරුණු සම්බන්ධයෙන් අනිත් අය දැනුවත් කරන්න ඕන. යහපත් දුක් ගැනවිල විසඳීමේ ක්‍රමයක වාසය. යහපත් සේව කළමනාකරන ප්‍රතිපත්ති සකස් කිරීමට උදව් වේ. ගැටලු විසඳීමේ හා ගැටුම් අවම කිරීමේ ක්‍රමයකි. මේ සියල්ලම ආයතනයේ සුමට කාර්යඵල සාධනයට එමෙතන සුමට ක්‍රියාකාරීත්වයට අහිතකර විදිහට බලපාන දේවල්. වළක්ව ගන්න තියෙන ඒවා. දැන් යහපත් ශ්‍රමික සම්බන්ධතා ඉන්ඩස්ට්‍රියල් රිලේෂන්ස්. ඒකට ඒ කියන්නේ මේ වෘත්තීය සමිතිත් එක්කලා ඇති කර ගන්න සම්බන්ධතා යහපත් ආකාරයට ඇති කර ගන්නවා. සේවකයන් තුළ අභිප්‍රේරණයක් ඇති කරනවා. මොකද සේවකයෝ දන්නවා දැන් ගැටලු විසඳෙනවා. අපිට ගැටලුවක් ආවත් ගැටලුවක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. අපිට සතුටින් රාජකාරී කරන්න පුළුවන්. සමහරට සේවකයෝ ඔය ඈත පළාතකට මාරු කරාම යන්න බය. ඒගොල්ලෝ දන්නවා ගියොත් ආයෙ එන්න බෑ කියලා. හරි ලේසි. එහෙම නැතුව નિયમિત කාලයට සේවකයව නැවත කැඳවනවා නම් මේ අදාළ ස්ථානවලට සේවකයෝ දන්නවා රයිට් මම මේ කාලේ විතරයි ඉන්න ඕනේ ඊට පස්සේ මට එන්න පුළුවන්. සතුටින් වැඩ කරනවා.
කාර්යඵල සාධන ඉහළ යනවා ඒ නිසා. දුක් ගැන විසඳීම විධිමත් වෙනවා. නිශ්චිත ක්‍රමවේද තිබ්බහම, යහපත් ක්‍රමවේද තිබ්බහම. සේවකයන් තුළ විශ්වාසය ඇති වෙනවා. පුද්ගලයන් අතර ගැටුම් අවම වෙනවා. නෛතික ක්‍රියාවලියේදී ආයතන ආරක්ෂා වෙනවා. යම්කිසි නෛතික ක්‍රියාවලියකට ගියොත් එහෙම ආයතනයේ විසින් පූර්වයෙන් ගන්න පුළුවන් සියලුම දේවල් අරගෙන තියනවා කියලා ඔප්පු කරන්න පුළුවන් වුණොත්. හරි? යම් ගැටලුවක යනවා ලේබර් ට්‍රයිබුනල්. ආයතනයේ විසින් ඇතුළතදී ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා මේක විසඳන්න කියන එක ඔප්පු කර ගන්න පුළුවන් වුණොත් ඒක ආයතනයේ වාසියට තමයි හේතු වෙන්නේ. මේ දේවල් තමයි අපිට දුක්ගැනවිලි සහ දුක්ගැනවිලි විසඳීම් සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ. ඊට අපි බලමු ඒකම කාර්මික සබඳතා. ඒතර මේකත් වෘත්තීය සමිතියත් එක්ක. සේවකයන් වෘත්තීය සමිතියක් ලෙස නියෝජනය වන අවස්ථාවේදී සේවකයන් සහ කළමනාකාරිකය අතර වන්නා වූ සියලු ආකාරයේ සබඳතා කාර්මික සබඳතා. වෘත්තීය සමිතියක් විදිහට කළමනාකාරීත්වයත් එක්කලා තියෙන රිලේෂන්ෂිප් එක තමයි ඉන්ඩස්ට්‍රියල් රිලේෂන්ස් කියන්නේ. පෞද්ගලික කළමනාකරුන් එමන් සේවකයෝ සහ මේ කළමනාකරුවෝ අතර ඇති වෙන දැන් වෘත්තීය සමිතිය කැමතිසම ගැටලුවක් ඉදිරිපත් කළා ගැටලුවක් විසඳන්නනේ. ඒවා දුක් ගැනවි. පෞද්ගලිකව ඉදිරිපත් කළා විසඳ ගන්න. මේවා කාර්මික සබඳතා. ආර්ථ ඉටු කර ගැනීමට යහපත් ශ්‍රමික සබඳතාවය. හරි? labor relations. තියෙනවා. ඒතර එහෙම වුණාම සේවකයෝ අපි ප්‍රේරණය වෙනවා. සේවකයෝ ආයතනය විශ්වාස කරනවා. සේවකයෝ කැපවීම වැඩ කරලා ආයතනයට අවශ්‍ය ප්‍රතිඵල ලබා දෙනවා. යහපත් ශ්‍රමික සබඳතා තිබ්බාම. මෙන්න සබඳතාවල පහත දක්වන කරුණු අඩංගුයි. වෘත්තීය සමිතිය සමිති සමග මනා සම්බන්ධතා ඇති කර ගැනීම. සේවා නියුක්තියට අදාළ වැටුප් දීමනා වැඩ කාලය නිවාඩු වැඩ කිරීමේ තත්ත්වයන් ඇතුළු අනිකුත් තත්ත්වයන් ගැන වෘත්තීය සමිතිය සහ කල්පනාකාරීත්වය අතර සාමූහික කේවල් කිරීම. මේ ඉන්ඩස්ට්‍රියල් රිලේෂන්ස් වල තියෙනවා. සාමූහික ගිවිසුම් ඒ අනුව සාමූහික ගිවිසුම් වලට එනතර වෘත්තීය සමිතිය වරින් වර සාමූහික ගිවිසුම් වලට එනවා. ඒ සාමූහික ගිවිසුම් වලට ආවම ඒකේ අඩංගු වෙනවා වැටුප් අනිකුත් දීමන ඊළඟට වැඩ කරන කාලය නිවාඩු වැඩ කිරීමේ තත්ත්වයන් වල තියන ගන්න ඕන වෙනස්කම් කාලීනව ඒවා කතා කරලා ඔන්න ගිවිසුම් වලට එනවා. අනාවරණය වන කාල පරිච්ඡේදය තුළ මේ ගිවිසුම් වලට කරු කරන්න දෙගොල්ලොම එකඟ වෙනවා. කාර්මික ආරවුල් ඇතිවීම ඉන්ඩස්ට්‍රියල් ඩිස්පියුට්ස් කාර්මික ආරවුල් ඇතිවීම වළක්ව ගන්න. ඒතර කාර්මික ආරවුල් කියන්නේ වෘත්තීය සමිතිය සහ කළමනාකාරීත්වය අතර ඇති වෙන ආරවුල්. ඒවා නිසා වෘත්තීය සමිතිය වෘත්තීය ක්‍රියාමාර්ග වලට යනවා වැඩ වර්ජනය කිරීම, අකුලට වැඩ කිරීම, නිමින් වැඩ කිරීම, උද්ඝෝෂණය කිරීම මේ වගේ දේවල්. ඒ වගේ දේවල් වලින් වෙන්නේ ආයතනයේ කාර්යඵල සාධනය කිරීම ආයතනයේ සුබ ක්‍රියාකාරීත්වය බිඳවැටෙනවා ගණනකාර සේවාව දරුණු විදිහට පිරිහෙනවා නේ ඒක වළක්වාගෙන කාර්මික සාමය ඇති කරගන්න ඉන්ඩස්ට්‍රියල් පීස් ඇති කරගන්න ශ්‍රමික සබඳතාව වැදගත් වෙනවා ශ්‍රමික සබඳතාව ස්ථිතක හේවත් වෙනස් නොවන සංකල්පයක් නොවේ කාලීනව වෙනස් වෙන්න ඕන ඒ ගතික සංකල්පයයි. ඒ රටක ආර්ථික සමාජ දේශපාලන පරිසරයන්හි වෙනස්කම් සමග වෙනස් වෙන සංකල්ප. ඉරක් දාලා නූලක් ඇදලා මේක මෙහෙමයි කියලා කියන්න බෑ. ඒ කාලීනව මේවා වෙනස් වෙන්න ඕන. සේවකයන් කළමනාකරුවන් සහ සේවා යෝජකයන් එකට එකතු වී සාමූහිකව සුවදව ජීවත් වීමේ කලාවකි ශ්‍රමික සබඳතා. කොට වෙන්න ඕන ආයතනය රැකෙන්න ඕන සේවකයාට වාසියක් වෙන්න ඕන ආයතන රැකෙනවා කියන අනිත්යෙන් ගනුදෙනු කරුවන්ට ඒකෙන් කිසිම බලපෑමක් වෙන්න බෑ විශේෂයෙන්ම මුල්‍ය ආයතන වලින් සේවා සපයන ආයතන වල එවැනි කාර්මික ආරවුල් ඇතිවීම ඉතාම අයහපත් විදිහට බලපානවා ආයතනයේ ගුණාත්මක සේවය. නිසා ගොඩක් වෙලාවට මුල්‍ය ආයතන වල සේවකයන්ට වැටුප් පාරික උද්දීපනා ඒ දේවල් වලින් ඇති වෙන්න පුළුවන් හානිය අවම කරගන්න ඔයගලට මම කතා කරා වේතන කල්පනාසනයේදී
විශාල දීමනා ප්‍රමාණයක් ලබා දෙනවා. එතකොට ඒවා වරප්‍රසාද විදියට දීමනා විදියට මූලික වැටුප සහ අනිත් වැටුප් විදියට ලබා දෙනවා. වැටුප් තලයේම බැංකු වල සේවකයන් ඉතාම ඉහළයි. ඒගොල්ලන්ට ලබා දෙන අනිකුත් පහසුකම් ඉතාම විශාලයි. ඒ නිසා අනිවාර්යයෙන්ම බැංකු සේවකයන්ගේ ඉහළම ගුණාත්මක ගුණාත්මක සේවාවක් අපිට කරනවා. ඒක ඒගොල්ලෝ ඉෂ්ට කරන්න ඕන. ඒ සඳහා තමයි ගෙවීම් කරන්නේ. කාර්මික සබඳතාවල ප්‍රධාන අරමුණු තුනයි. කාර්මික සාමය ඇති කිරීම සහ වර්ධනය. ඉන්ඩස්ට්‍රියල් පීස් ඇති කරන්න එක වර්ධනය කරන්න. වෘත්තීය සමිති සහ කළමනාකාරීත්වය අතර ආරවුල් මතභේද ගැටුම් යනාදී නොපවතින තත්ත්වයක්. වෘත්තීය සමිති කළමනාකාරීත්වය අතර ආරවුල් මතභේද ගැටුම් යනාදී නොපවතින තත්ත්වයක් ශ්‍රමික සාමය. ඉන්න කාර්මික සාමය කියලා කියනවා. එතකොට සේවකයෝ නොසන්සුන් නැහැ. සේවකයෝ ආයතනයට අවශ්‍ය උත්පාදන දී වෙනවා. වැඩ වර්ජන උත්කෘෂ්ඨ මොනවත් නැහැ. ආයතනයේ තමන්ට අවශ්‍ය ප්‍රතිලාභ කාර්මික ප්‍රජාතන්ත්‍රවාදය. ඒකට අනිවාර්යයෙන්ම කාර්මික ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සේවකයන්ට ලබා දෙන මේ එමෙතන සේවකයන් අතර ඩෙමොක්‍රසි ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා. මූලධර්ම ප්‍රතිපත්ති වලට අනුව කටයුතු කරනවා. ඒකෙන් කාටවත් මේ අයහපතක් වෙන්නේ නැහැ. වෘත්තීය සමිතියෙන් සේවකයන් සංවිධානයෙන් ඇති ඉඩරස්සා නොවැළැක්වීම සේවකයන් බලපාන විවිධ කළමනාකාර තීරණ වෘත්තීය සමිති සභාවට වෘත්තීය සමිතිත් එක්කලා සම්බන්ධ වෙලා සේවකයන්ගේ ගැටලු විසඳනවා. ඒකෙනදී වෘත්තීය සමිතිය එකඟ වෙනවා කියන්නේ අනෙක් සේවකයන්ට ගැටලුවක් නොවන ආකාරයට මේක විසඳනවා කියන්නේ. මනා සේවක කළමනාකරන සම්බන්ධතා පවත්වාගෙන යාම සහ වර්ධනය. මේ දේවල් වලින් අපිට පුළුවන් කාර්මික සම්බන්ධතා දියුණු කරගන්න. වැදගත්කම. යහපත් සහයෝගී ශ්‍රමික සබඳතා ආයතනය තුළ ජනිත වී නොමැති නම් වෘත්තීය සමිතිය හා කළමනාකාරීත්වය අතර විවිධ අර්බුද පැන නැග ආයතනයේ කාර්යඵල සාධනයට අහිතකර ලෙස බලපාන පරිදි කාර්මික සාමය බිඳ වැටීම. සේවකයෝ සහ කළමනාකරුවන් අතර යහපත් සම්බන්ධතා නැත්නම් අපිට එතන තියෙන ඉන්ඩස්ට්‍රියල් ඩිස්පියුට් කාර්මික ආරවුල. ඒක ඇවිල්ලා ආයතනයේ කාර්යඵල සාධනයට අහිතකර බලපානවා කර්මිකා සේවයට අහිතකර බලපානවා. ඒකෙන් සේවක චිත්තය රහින වීම, ආයතනයේ දේපල වලට හානි වීම, සම්පත් අපතේ යාම, ශ්‍රමඵල දායකත්වයේ පිරිහීම, සමස්ත ආයතනික කාර්යක්ෂමතාව සහ සඵලත්වයම සම්බේතනදී සමස්ත ආයතනික කාර්යක්ෂමතාව සඵලත්වයේ පිරිහීම සිදුවන එක. ෆොන්ට්ස් මේ ට්‍රාන්ස්ලේට් කරද්දී පොඩි ගැටලු හරි. සමස්ත ආයතනික කාර්යක්ෂමතාව සහ සඵලත්වයේ පිරිහීම සිදුවන එක. සමස්ත ආයතනෙම පිරිහෙනවා. මෙවැනි අහිතකර තත්ත්වයන් අදාළ ආයතනයට පමණක් සමස්ත රටටම දැරීමේ හානිය. ඒතර ආයතනවල මෙහෙම අකාර්යක්ෂමතාවයේ ගැටලු ඇති වෙනකොට දැන් ඔය රාජ්‍යාංශයේ දකින ලොකුම ගැටලුව මේක තමයි. සමස්ත රටටම බලපාන කාරණයක් වෙනවා. සංවිධානය මනාව පවත්වාගෙන යාමට එම සංවිධානය අපේක්ෂා කරන ඉලක්කයන් මත ළඟා වීමටයි සේවකයන්ගේ සහාය අත්‍යවශ්‍ය දෙයකි. කළමනාකාරීත්වයේ වෘත්තීය සමිති සමග මනාව සම්බන්ධතා පවත්වාගෙන යන්නේ නම් සේවක සහාය වෘත්තීය සමිති මගින් තහවුරු කරලා. ඒතර අනිවාර්යයෙන්ම වෘත්තීය සමිතියට සහයෝගය ගන්න පුළුවන් සම්බන්ධතාවය නිපාතකගෙන යනවා නම් අනිවාර්යයෙන්ම සේවකයෙකු තුළ විශ්වාසය ජනිත වෙනවා. ඵලදායීතාවය, ආරක්ෂණතාවය, සේවක තෘප්තිය ඒවා වැඩි කරනවා.
කාර්මික සාමය චරිත කිරීම සාමූහික විගසම නැතිව නිශ්චිත කටයුතු කිරීම හැකියවීම සේවකයන් සාධාරණ සැලකීම් තුළින් ඔවුන් තෘප්තිමත් කිරීම සහ ඊළ ඵලදායීත්වය ඇතිවීම යදී යහපත් ප්‍රතිඵල දැන් තේරුම් ගන්න පුළුවන් නේ. එසේම මනා ශ්‍රමික සබඳතා වෘත්තීය සම්ප්‍රදාය කළමනාකාරීත්වය අතර අන්‍යෝන්‍ය සම්බන්ධතා සහ විශ්වාසය ඇති කරයි. ආයතනයේ සාර්ථකත්වය සඳහා මේක කැපී පෙනෙන සාධකයක්. ඒතර මේකෙදි සම්බන්ධ වෙන ප්‍රධාන පාර්ශ්ව තුනක් තියෙනවා. වෘත්තීය සමිති, කළමනාකාරීත්වය, රජය. ඇයි රජය සම්බන්ධ වෙන්නේ? කිසිම දැන් මේ වෘත්තීය සමිති සහ ආයතන, ඖද්ගලික ආයතන වෙන්න පුළුවන්, පොදු ආයතන වෙන්න පුළුවන්. සාමූහික කිවිසුම් වලට එළඹුණාම ඒවා ගැසට් පත්‍රයේ පළ කරන්න ඕන. එතෙන්දී කම්කරු කොමසාරිස්වරයා සම්බන්ධ වෙනවා. ගැසට් පත්‍රයේ පළ කරාම තමයි ඒක වළංගු සාමූහික කිවිසුමක් වෙන්නේ. ඊට පස්සේ ආයතන කළමනාකාරීත්වය සහ වෘත්තීය සමිති ඒ කිවිසුමේ අඩංගු කරුණු පරිදි කටයුතු කරන්න ඕන. ඒක ගැටලුවක් ඇති වෙන අවස්ථාවලදී කම්කරු කොමසාරිස්වරයාට මැදිහත් වෙලා කිවිසුමේ තියෙන දේ බලාපොරොත්තු කරන්න පුළුවන්. මේ විදිහට තමයි මේක ට්‍රයිපාර්ටි ඇග්‍රීමන්ට් එකක්. right? සාමූහික කිවිසුම කියන්නේ පාර්ශ්ව තුනක් ඇති කරගන්නා කිවිසුමක්. ආයතන කළමනාකාරීත්වයේ වගකීම තමයි රැකියා අවස්ථා සැපයීම කිවිසුමට ගරු කිරීම. ඒතර ආයතන රැකියා අවස්ථා සපයනවානේ. ඒතර මේක කිවිසුම තුළ සේවකයන්ට රාජකාරී කරන්න අවශ්‍ය අවස්ථා සපයනවා. ඒකට කිවිසුමේ තියෙන කරුණු වලට ගරු කරනවා. වෘත්තීය සමිතිල කාර්යභාරය තමයි ඵලදායී කාර්යඵල ඉටු කිරීම කිවිසුමට ගරු කිරීම. ඒක වෘත්තීය සමිතියට සම්බන්ධ සේවකයෝ වන performance level එක ඉෂ්ට කරලා දෙන්න ඕන. ආයතනයේ බලාපොරොත්තු වෙන performance level එක ඉෂ්ට කරලා දෙන්න ඕන. එතකොට ඒ අනුව ඒගොල්ලෝ අනිත් එක කිවිසුමේ තියෙන කොන්දේසි අනුව කටයුතු කරනවා. රජයේ මැදිහත් වෙන්නේ නීති විරෝධී ආකාරයට කළමනාකාරීත්වය හෝ වෘත්තීය සමිතිය මේ කිවිසුමේ වගන්ති උල්ලංඝනය කරනවා නම් යම් පාර්ශවයක් පැමිණිලි කරාම කම්කරු කොමසාරිස්වරයාට එයා කිවිසුමට අනුව කටයුතු කරන්න කියන එක බල කරන්න පුළුවන් ඒ අදාළ පාර්ශවයට. ඒ වෘත්තීය සමිතියම එක්ක කළමනාකාරීත්වය. ඒ අනුව නැවත කිවිසුම බලාත්මක තත්ත්වයට පත් කරනවා. ඒක එයා මැදිහත් කරු විදියට රජය කටයුතු කරනවා. කම්කරු කොමසාරිස්වරයා රජය වෙනුවෙන් ඒ අනුව මේ ආයතන ඇතුලේ අදාළ සාමූහික කිවිසුම අනුව කාර්මික සාමය පවත්වාගෙන යමින් සුවදව කටයුතු කරනවා කියන අපේක්ෂාව තියෙනවා. මේ එක් පාර්ශවයේ කාර්මික සම්බන්ධතාවල වැදගත් රූපගාමක් ඉටු කරයි. එසේම සෑම පාර්ශවයක්ම ඔවුනෝන් මත අන්‍යෝන්‍ය විශ්වාසය මත රඳා පවතිනවා. ඒගොල්ලෝ හැම කෙනෙක්ම අනිත් එක්කෙනා විශ්වාස කරන්නේ. වෘත්තීය සමිතිය සිය සමාජිකයන්ගේ වෘත්තීය ගැටලු විසඳා ගැනීම, රැකියා දිවිය, work life, career life, ඉහළ ලංවීම වැනි කරුණු තුළ රැකියා සේවකයෙක්ගේ වෘත්තීය දියුණුවක් ඇති වෙනවා. ඒ වගේම සේවකයෙක්ගේ වෘත්තීය ගැටලු ඇති වුණොත් ඒවා විසඳ ගන්න ඕනේ. ඒවා විසඳ ගන්න සංවිධානය කරගන්න සකස් කරගන්න ආයතන තමයි වෘත්තීය සමිතිය. වෘත්තීය සමිතිය විධිමත් සංවිධානයක්. එය නීත්‍යානුකූලව ඇති කර ගන්නා ලද අරමුණු පරමාර්ථ සමාජිකයන් සංවිධාන විවාදීන් සමන්විතයි. ඒතර වෘත්තීය සමිතිය කියන්නේ නීත්‍යානුකූලව සකස් කරගන්නා විධිමත් සංවිධානයක්. වෘත්තීය සමිතිය සමාජිකයන්ගේ යහපත සැලසීම පිණිස ආයතනයේ පවතින තාක්කල් දිගින් දිගටම පවතින සංවිධානයකින් අඛණ්ඩ සංවිධානයක් ඒක. සේම වෘත්තීය සමිතිය ස්වේච්ඡා සංවිධානයක්. ඒකේ කටයුතු කරන අය ස්වේච්ඡාවෙන් කටයුතු කරන්නේ ඒගොල්ලන්ට වැටුප් ගෙවන එහෙම වෙන්නේ නැහැ. රජයේ බලකරන නිසා හෝ කළමනාකාරීත්වයට අවශ්‍ය නිසා හෝ වෘත්තීය සමිතිය බිහි නොවේ. එසේ එය බිහි වෙනුවේ
සේවකයන්ට වුවමනා නිසා ඔවුන් එක්සත් වීම. සේවකයෝ තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න, අලුත් දේවල් ලබා ගන්න සංවිධානය වෙලා එකතු වෙච්ච නීත්‍යානුකූල ඒකකයක් තමයි වෘත්තීය සමිතියක් කියන්නේ. ඒ වෘත්තීය සමිතිය හදලා තියෙන්නේ 1935 අංක 1000ක් ප්‍රදර්ශන වෘත්තීය සමිතිය ආඥා පනත යටතේ. 48 ඉස්සෙල්ලා තමයි ආඥා පනත කියලා කියන්නේ. ආම සමාජික හත්ක් හිටියොත් වෘත්තීය සමිතියක් හදාගන්න පුළුවන්. මේ 46 අංක 3, 48 අංක 15, 58 18, 70 24 දන 50 මගින් මේක පරිමර සංශෝධනය වෙලා තියෙනවා කාලේනවා. වෘත්තීය සමිතියක් විසින් සිය සැලකිල්ලට ලක් කරන ලබන්නේ. වෘත්තීය සමිතියකට පුළුවන් වෙන්නේ තමන්ගේ සමාජිකයන්ගේ ආර්ථික යහපත පමණක් නොවේ. සමාජික දේශපාලන හා නීතිමය තත්ත්වයන් සුබ සාධනය පිළිබඳව අවධානය දැක්වේ. වෘත්තීය සමිතිය කැමැටිම කටයුතු කරන්නේ සාමූහිකව. එතකොට දැන් සමාජිකයන්ගේ සුබ සාධනයට ඒගොල්ලන්ගේ මොනවාද ආර්ථිකමය යහපත දේශපාලන සමාජ ඒ වගේ කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වීම වෘත්තීය සමිතිය කරනවා. ඒ නිසා තමයි දැන් ඔයගොල්ලන්ට දකින්න පුළුවන් පොදු ප්‍රශ්නවලදී වෘත්තීය සමිතිය මැදිහත් වෙනවා. ඒක සමාජිකයාගේ ගැටලුවක් නෙමෙයි පොදු ගැටලුවක්. නමුත් මේ පොදු ගැටලුව නිසා සමාජිකයන්ට ගැටලුව ඇති වෙන්න පුළුවන් කියන පදනම මත තමයි වෘත්තීය සමිතියට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම වුණොත් අපේ සමාජිකයන්ට මෙවැනි ගැටලු ඇති වෙයි කියලා. සමාජිකයන්ගේ එක්සත් ක්‍රියාමාර්ගයක් විතර දැන් මේ වෘත්තීය සමිතියේ ලක්ෂණය තමයි සමාජික සාමූහිකව තමන්ගේ බලය කළමනාකාරීත්වයට පෙන්වනවා. හරි. සාමූහික බලය පෙන්වීම තුළින් තමන්ට ඒ ගැටලු විසඳා ගන්න උත්සාහ කරනවා. ඒක සමාජිකයන්ගේ පොදු යහපතට තමයි කරන්නේ. වෘත්තීය සමිතියේ අරමුණු සහ කාර්යයන් වේතන වැඩ කිරීමේ තත්ත්වයන් වැඩ පරිසරය සුබ සාධන පහසුකම් අසාධාරණ ක්‍රියාකලාපයන් රැකියා සුරක්ෂිතතාවය දැන් ඔය ගොඩක් තැන්වලදී රජයේ ওই ගැටලු වලට මැදිහත් වෙන්නේ රැකියා සුරක්ෂිතතාවය නේ අන්න ඒ වගේ දේවල් සම්බන්ධයෙන් තමයි මැදිහත් වෙන්නේ. රැකියා සුරක්ෂිතතාවය නැති වෙයි රැකියාවට ගැටලු ඇති වෙයි ඔය දේවල් තමයි අනිත්‍යවදී නම් කෙලින්ම ඍජු දේවල් තියෙනවා. දැන් ගුරුවරුගේ ගැටලු තියෙන්නේ වේතන සම්බන්ධයෙන්. වැඩ කිරීම තත්ත්වයන් පරිසරයේ සුරක්ෂිතභාවය සනීප ආරක්ෂාව ප්‍රසාදන පහසුකම් ඉන්සෙන්ටිව්ස් වෙනත් දීමනාවරක් ප්‍රසාද ඒ වගේ දේවල් වලට තියෙනවා. يعني සෞඛ්‍ය සේවකයන්ගේ තියෙන අර කොවිඩ් දීමනාව සම්බන්ධ ඒවා වෙනත් ගෙවීම්. සාධාරණ ක්‍රියාකලාපයන් ඔය සමාජවලට කියනවා මේ පාලකයන් සම්බන්ධයෙන් ඒගොල්ලන් වයින් කරන්නේ වගේ පාලකයන්ගේ අසාධාරණ ක්‍රියාකලාපයන්ට විරුද්ධව. ඒගොල්ලෝ කරන්නේ මොනවද මේවා අත්පත් කරගන්න සාමූහික කේවල් කිරීම කලෙක්ටිව් බාගේනින් මේක වෘත්තීය සමිතික අයිතියක්. කලෙක්ටිව් බාගේනින් එක ගොඩක් වෙලාවට කරන්නේ වැටුප් දීමනා දානිකුත් වැටුපට අදාළ වෙන ගැටලු සම්බන්ධයෙන් තමයි ගොඩක් වෙලාවට කලෙක්ටිව් බාගේනින් කරලා ඊට මේකේ ප්‍රතිඵලයක් විදිහට කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එකක් ප්‍රකාශ කරනවා. දැන් බැංකුවල ලංකා බැංකු සේවක සංගමය බැංකු කළමනාකාරීත්වයට එක්කලා අවුරුදු 3න් දුන්නට දැන් මේ දවස්වල ගිහිල්ලා මම හිතන්නේ 21 ජනවාරි ඉඳන් අලුත් කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එකක් ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට වෘත්තීය සමිතිය කළමනාකාරීත්වයට එක්ක සාකච්ඡා කළා යම්කිසි එකඟතාවයකට එනවා වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අවුරුදු 3න් තුනට. ඒ වැටුප් වලට අදාළ වෙනස් දීමනා ප්‍රතිලාභ ඒවා සම්බන්ධව සාකච්ඡා කරලා සාමූහික දිවසමකට එනවා සාමූහික කේවල් කිරීම තුලින්. ඒකට වෘත්තීය සමිතිය එකම වුණායින් පස්සේ ඒක අනුගමනය කරන්න ඕනේ. ඒගොල්ලන්ට වැඩ වර්ධනය කිරීම වෙන දේවල් කරන්න බෑ. හරි. ඊට ඒකබද්ධ සාකච්ඡාවලට දැන් විවිධ අවස්ථාවලදී මේ සාමූහික ගිවිසුමට පිටින් සේවකයන්ගේ ගැටලු, සේවකයන්ගේ විනය සම්බන්ධයෙන් ගැටලු. ඒ වෙලෙදී ඒකාබද්ධ සාකච්ඡාවලට කළමනාකාරීත්වයට එක්කලා සම්බන්ධ වෙනවා. සේවක නියෝජනය දැන් ට්‍රාන්ස්ෆර්ස් වලදී. හරි. ඒ වෙලෙදී අභියාචනාවකින් ඔන්න වෘත්තීය සමිතිය මැදිහත් වෙලා තමන්ගේ සමාජිකයන් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්.
ඒ වගේම විනය කමිටුවලදී විනය කමිටුවලට සම්බන්ධ වෙන්න බෑ. නමුත් විනය සම්බන්ධයෙන් පවත්වන ඉහළම අවසාන කමිටුවලදී ජොයින්ට් කවුන්සිල් කියලා කියනවා. මේ අවසාන කමිටුවලදී අවශ්‍ය අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් අවසාන තීන්දුව ක්‍රියාත්මක කිරීමට පෙර. ඕ අවසාන තීන්දුව ක්‍රියාත්මක කිරීමට පස්සේ දුන්නට පස්සේ යම්කිසි සහනයක් ලබා ගන්න සම්බන්ධ වෙලා කටයුතු කරන්න පුළුවන්. ඒකට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒතර ඒවා කරුණු මත ඉදිරිපත් කළා වෙනස්කම් කරගන්න උත්සාහ කරනවා. ඒව තමයි ඒකාබද්ධ සාකච්ඡා. ඒතර දැන් ට්‍රාන්ස්ෆර් සකස් කරන්න සම්බන්ධ කර නොගත්තත් ට්‍රාන්ස්ෆර් කරාට පස්සේනේ ගැටලු දැන් ට්‍රාන්ස්ෆර් කරන්න සකස් කරගත්තොත් සම්බන්ධ කරගත්තොත් ගැටලු ගොඩක් විසඳෙනවා. අපි එතනදී එක එක කණ්ඩායම් නියෝජනය කරන වෘත්තීය සමිතියොත් ගැටලුවක් ඇති වෙනවා. සේවක කළමනාකරණ ප්‍රතිපත්ති ක්‍රියාපටිපාටි ඒව සකස් කරන සංශෝධනය. අනිත් එක තමයි වැඩ වර්ජනය කරලා පිකටින් කිරීම, උද්ඝෝෂණය කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීම වෘත්තීය සමිතියල අයිතිය. ඒවා තුලින් වෘත්තීය සමිතිය තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගන්න කටයුතු කරනවා. ඒ වගේම සමාජිකයන් සහ ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථාවකට ඒගොල්ලන්ට වෙනම ඒ සේවකයන් සුබ සාධනය හරි සමාජිකයන් සඳහා විනෝදාත්මක සුබ සාධන සමාජිකයන්ගේ දූ දරුවන් සම්බන්ධයෙන් අධ්‍යාපනික කටයුතු ඒක වෘත්තීය සමිතියේ සමාජිකයන්ට කරන සුබ සාධන කටයුතු ජාතික හා අන්තර්ජාතික සම්මේලන සම්බන්ධ වීම ඒවායේ සමාජිකත්වයේ නියෝජනය වෙතට යම්කිසි ගැටලුවකදී ඒ අදාළ සම්බන්ධිත ආයතන වලින් උදව් ගන්න පුළුවන්. ජාතික ජාත්‍යන්තර ඒ බලපෑම් කිරීම කරන්න පුළුවන් වෘත්තීය සමිතිය මෙහෙම සම්බන්ධ වෙලා හිටියොත්. සමාජිකයන් සඳහා නෛතික ආරක්ෂාව රජයෙන් ලබා ගැනීම. මෙතන යම් නීති කටයුතුවලදී වෘත්තීය සමිතිය වලට සම්බන්ධ වෙනවා. දැන් අර විනය පරිපාලනයේදී රැකවල් නිලධාරී විදියට ඩිෆෙන්ස් ඔෆිසර් විදියට අර විධිමත් විනය පරීක්ෂණයේදී නීතිඥයෙක් වගේ වෘත්තීය සමිතිය නිලධාරියට පුළුවන් චුදිත සේවකයා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන්න. හරි. දෙවෙනි අවස්ථාව තියෙනවා. මේ කරුණු තමයි වෘත්තීය සමිතියක් සම්බන්ධයෙන් ශ්‍රමික සබඳතාවලදී වැදගත් වෙන්නේ. 12ට කාලය වෙලාව අපි එනම් බලමු ඊළඟට මේ වගේ මේ කුඩා මාතෘකා අරගෙන ඉවරලා අපි ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න බලමු. මම ඔයගොල්ලෝ දැන් තියෙනවා ප්‍රශ්න පත්‍ර සූදානම් කරලා තියාගන්න. මේ ඇවිල්ලා අන්තිමට පාත්තන්න පුළුවන් වෙච්ච විභාගය 2020 මාර්තු සැප්තැම්බර් එකතු කරලා 2021 ජනවාරි වල දීපු විභාගය. අපි බලමු දැන් මේකේ ප්‍රශ්න ටික දැන් පළවෙනි ප්‍රශ්නේ කලින් කිව්වා වගේ ලකුණු දෙකේ කොටස් 10ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්න පහ බහුවර්ණ ඊළඟ ප්‍රශ්න පහ කෙටි සටහන් ලියන්න තියෙනවා වාක්‍යයෙන් දෙකකින්. අපි බලමු මුදල් තැන්පතුවක් දරන ඉතිරි කරන්නට සාමාන්‍ය කුමන ආකාරයේ අවදානමකට මුහුණ දෙන්න. ඔන්න අවදානම කියන පාඩමෙන් ආපු ගැටලුව. මුදල් තැන්පතුවක් දරන ඉතිරි කරන්නේ සාමාන්‍ය දැන් මෙතන බලන්න මේ ප්‍රාග්ධන අවදානම බැංකුවේ ප්‍රාග්ධන අවදානම මුදල් තැන්පත් කරන්නෙක්ට බලපානවා කැපිටල් ඇඩික්වසි එක බලපානවා. හරි. මොකද කැපිටල් ඇඩික්වසි එක තියෙන්නේ ණය ආවරණය කරගන්න. ඒ ණය ආවරණය කරගත්තේ නැත්නම් එහෙම ණය බිඳ වැටිලා කැපිටල් එක ණය බිඳ වැටීම තුලින් තැන්පතු ලබා ගන්න බැරි වෙනවා. උද්දමන අවදානම. ඕක ඒක බලපානවා. මොකද්ද උද්දමන අවදානමෙන් තියෙන මේ බලපෑම? උද්දමනයේ ඍජුව බලපානවා පොලි අනුපාත වලට. පොලි අනුපාත ඉහළ පහළ යාමට උද්දමන අනුපාතය හේතු වෙනවා. ද්‍රවශීලතා අවදානම. ඒකත් බලපානවා. ඒක කොහොමද? බැංකුවට ගෙවන්න සල්ලි නැති වුණොත් එහෙම ද්‍රවශීලවත්කම් නැති වුණොත් එහෙම තැන්පතු ආපසු ලබා ගැනීමේදී බලපානවා. ආයතනික අවදානම. ඒකත් බලපානවා. ඔය හතරම බලපානවා. නමුත්
මේකෙන් වඩාම ප්‍රබලව බලපාන සාධකය මොකක්ද? ඍජුවම බලපාන ගොඩක් වෙලාට ඉතිරි කිරීමේ ගුණමක පවත්වාගෙන යන්නේ පොලියක් ලබා ගැනීමටනේ. ඒතර එයාට පොලිය නිසා ඇතිවන බලපෑම තමයි ආසන්නවම බලපාන ඍජුවම බලපාන සාධක. අරවා වක්‍රව බලපාන සාධක. ප්‍රඥාදානම, දර්ශීලාදානම, ආයතනික අවදානම ආයතනය හරියට කටයුතු කරේ නැත්නම් නරක ණය වැඩි වෙන නිසා, right? ආයතනේ බංකොලොත් වෙන්න පුළුවන්. ඒතර වංචාවල් නිසා ආයතන සම්පත්හාන වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වක්‍රව බලපාන සාධක. ඍජුවම බලපාන සාධක තමයි උද්දමන අවදානය. අපිට උත්තරේ වෙන්නේ උද්දමන අවදානය. හරි ඊළඟ එක ඍජුවම තියෙන සම්බන්ධයක් ඍජුවම උත්තර දෙන්න පුළුවන් එක නිසා මම ඕගොල්ලන්ගෙන් අහනවා මට මේ කවුරු හරි මෙසේජ් එකක් දාලා මේකට උත්තරේ කියන්න දෙවෙනි එකට. අංක 2006 අංක 10 6 දරන මුල්‍ය ගණන වාර්තා කිරීම පනතින් ඇතිකරන ලද්දේ මොන ආයතනයේද? බලන්න උත්තරේ එවන්නේ. ඔව්. නැත්නම් කවුරුහරි මයික් එක ඔන් කරලා කියන්න. yes මුල්ල බුද්ධි ඒකකය. හරි. ඍජු පිළිතුරක් නා. සේවකයෙකුගේ පූර්ණ අවශ්‍යතා බෙහෙවින් හඳුනා ගැනීමට භාවිතා කරනුයේ සේවකයෙකුගේ පූර්ණ අවශ්‍යතා අපි මේ පාවිච්චි කරේ කොතනදද? සේවකයාගේ performance evaluation එකේ නියමිත යාත් කරන රාජකාරිය ඇගීම තුළින්. ඒතර ඉලක්ක පැවරීම තුළින් බලන්න බෑ. හරි? ඉලක්ක පැවරීම තුළින් අපි බලාපොරොත්තු වෙන ඉලක්ක ඉටු කරනවද නැද්ද කියන එක. කුසලතා අනුරූපණය. competency mapping. ඒකෙනුත් බලන්න පුළුවන් අපිට. competency mapping නේනොත් බලන්න පුළුවන්. ඒතර එයාගේ මොනවාද competency රාජකාරිය කරන්න අවශ්‍ය නැ competency මොකක්ද කියන එක. ඊළඟට රැකියා විස්තරය. job description එකේ තියෙන කරන්න ඕන දේවල් ටික සම්බන්ධයෙන්. right? හරි. job evaluation එකේදී තියෙනවා මේ රැකියාව කරන්න පුද්ගලයා සතු ගුණාංග මොනවද කියන එක. එහෙනම් එයා තුල ඒක තියෙනවද නැද්ද කියන එක මූලිකවම බලන්න පුළුවන් සාධකයක් තමයි job evaluation එක. රැකියාව ඇගයීම. අනිත් එක competency mapping එකනොත් පුළුවන්. නමුත් මෙතන වඩාම ගැළපෙන පිළිතුර වෙන්නේ ඒ. අන්න ඒ වගේ තියෙනවා මේ පොඩ්ඩක් ගැටලු සහගතව විතලා කියන්නේ ඒවා අර වගේ දේව ප්‍රශ්න වගේ කෙලිම ලියන්න පුළුවන් ඒවා තියෙනවා. මේක කාලීනව එන එකක්. ඒ කාලීනව අර පෞගේ දවස්වල අර කොවිඩ් ගෙට මේ ප්‍රශ්නෙත් එක්කලා මොරටෝරියම් එකක් දුන්න. ඒතර මේව කාලීනව එන දේවල් නැත්නම් මේක ඊළඟ එකට අදාළ වෙන්නේ නැහැ. මේක ඊළඟ එකට අදාළ වෙන්නේ නැහැ. ඒතර මේ කාලීනව සිද්ධ වෙන දේවල් දැන් අලුතෙන් රට විවෘත කරද්දී ණය සම්බන්ධයෙන් ලීසින් සම්බන්ධයෙන් වෙච්ච දේවල් පිළිබඳව ඔයගොල්ලෝ වෙබ්සයිට්ස් වලින් බලලා අවබෝධ කරගෙන ඉන්න. මොකද හේතුව ඒක අහන්න පුළුවන් ප්‍රශ්නයක් විදියට. මේක ඒ කාලේ වෙච්ච එකක්. මේක අදට අදාළ වෙන්නේ නැහැ. ඒතර මේක උත්තරේ වෙන්නේ නැහැ. මිලියන 600ක් ණයට ගන්න ලැබූ සුදු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සම්බන්ධයෙන් තමයි මොරටෝරියම් එක ලබා දුන්නේ. ඒ කාලේ වෙනද. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 අංක 8 දරන ගෙවීම් පියවුම් පද්ධතියේ චක්‍රයක ප්‍රකාරව KYC අදාළ වෙනුයේ අදාළ විද්‍යුත් මුදල් ගිණුම් වල පුද්ගලයෙකුගේ රාශිකරණ සීමාව e-money accounts වල with enhance වැඩි කරන ලද KYC අදාළ වෙන විද්‍යුත් මුදල් සීමාව. අන්න මේක කාලීනව වෙනස් වෙන ප්‍රශ්නයක්. මේකේ උත්තරේ සීමාව රුපියල් 50000. මේක සෙන්ට්‍රල් බැංක් එකේ මුල්‍ය බුද්ධි එකේ වෙබ්සයිට් එකට ගියාම කාලීන මේක අප්ඩේට් වෙනවා. ඒතර ඒ සම්බන්ධයෙන් දැන් ඔයගොල්ලෝ ප්‍රායෝගිකව රාජකාරී කරනවානේ. ඒවා අවබෝධයක් ලබා ගන්න ඕන.
විවෘත බැංකු කරන රාමුව. Open banking framework. විවෘත බැංකු කරන රාමුව කියන්නේ මොකක්ද කියලා අහනවා. මේ බැංකු කරන රාමුව සංවෘතයි. ගනුදෙනුකරු හා බැංකුව අතර තමයි සම්බන්ධතාවය තියෙන්නේ. ඒතර මේකෙදී කරන්නේ මේක විවෘත වෙනවා එළියට. දැන් මේ විවෘත වීම සිද්ධ වෙන්නේ මැනුවල් කරනකොට අර 77 වෙනි වගන්තිය යටතේ බලය පවරනවා සමහර ආයතන වලට ඊළඟට මේ නීත්‍යානුකූලව බලය තියෙන සමහර ආයතනවලට ගණන්කරුගේ ගිණුම් සම්බන්ධයෙන් කටයුතු කරන්න නේ. මෙතනදී වෙන්නේ මේ තාක්ෂණයත් එක්කලා විවිධ බාහිර ආයතන සර්විස් ප්‍රොවයිඩර්ස්ලට මේ තොරතුරු සම්බන්ධයෙන් ඇක්සස් තියෙනවා. මේ තොරතුරු සම්බන්ධයෙන් ඇක්සස් තියෙනවා. එක්සැම්පල් එකක් තමයි මොනවද ස්ටේට්මන්ට් ප්‍රින්ටිං. ස්ටේට්මන්ට් ප්‍රින්ටිං වෙනකොට අනිවාර්යයෙන්ම ගිණුම් වලට ඇක්සස් තියෙනවා. ඒතකොට ස්ටේට්මන්ට් ප්‍රින්ටිං කියන්නේ බාහිර ආයතනයක්. හරි. ඒ බැංකුවේ කටයුතු පහසු කරගන්න විවිධ බාහිර ආයතන වලට ඇක්සස් ලබා දීම සීමිත මේ කරුණු සම්බන්ධයෙන් ඇක්සස් ලබා දීම තමයි මේ ඕපන් බැංකින් ෆ්‍රේම්වර්ක් එකේදී. ඕපන් බැංකින් ෆ්‍රේම්වර්ක් එකේදී ඒ වගේම ගණදෙනකරට පුළුවන් වෙනවා එයා කලින් සඳහන් කරපු බැංකුවේට ලබා දීපු සමහර දේවල් සමහර තොරතුරු වෙන බාහිර පාර්ශවයක් එක්කලා ඒ කියන්නේ ගණදෙනකරට සේවාව සපයන බාහිර උදාහරණයක් විදිහට මේගොල්ලෝ වෙන්න පුළුවන් කවුද ඔඩිටර්ස්ලා වෙන්න පුළුවන්. ඒ වගේ ආයතන වලට ඇක්සස් ලබා දෙන්න පුළුවන්. දැන් ඔය තිබුණේ පෞද්ගලික දසල ලොකු ගැටලුවකට සම්බන්ධ වෙච්ච මේ දත්ත පද්ධතිය නේ ක්ලවුඩ් එකේ. ඒකෙදී ආයතන වල බාහිර ආයතනයකට තමයි මේ දත්ත වලට ප්‍රවේශ වීම සම්බන්ධයෙන් අවසර දීලා තිබුණේ. ඒකට යම් ගැටලුවක් වෙලා තියෙනවා. මේ වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. දැන් ගණදෙනකරු කැමැත්ත දෙනවා බැංකුවට මගේ තොරතුරු සමහර දේවල් ඇක්සස් කරන්න මේ අවසරය දෙන්න කියලා තුන්වෙනි පාර්ශවයට. ඒවා මුල්ල මොනවාද ඔඩිටර්ස්ලා වෙන්න පුළුවන්, ටැක්ස් ඕගනයිසේෂන්ස් වෙන්න පුළුවන්, ඕන එකක් වෙන්න පුළුවන්. ඒක තමයි මේ බැංකු ෆ්‍රේම්වර්ක් එක තාක්ෂණය හරහා ඕපන් කරනවා. ඒ අපි ඒකට කියන ඕපන් බැංකින් ෆ්‍රේම්වර්ක්. අපේ ගිණුම් වලින් වංචා වළක්වන්න බැංකු මොනවද කරන්නේ? ඍජු උත්තරයක් දෙන්න පුළුවන් එක. මොනවද? ඔව්. ගිණුම අවහිර කිරීම නේ. ඒ වගේම ගණන්කරුගේ ලිඛිත අවසරයක් නැතුව ගිණුමේ ක්‍රියාකාරීත්වය යාවත් කාලීන නොකිරීම. ඩොමන්ට් account එක. විද්‍යුත් අරමුදල් පැවරුම් කාඩ් පතක්, SWIFT කාඩ් පතක්, ඉලෙක්ට්‍රොනික ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කාඩ්, EFTC, SWIFT නෙමෙයි EFTC, SWIFT එක නෙමෙයි හරි. ඉලෙක්ට්‍රොනික ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කාඩ් පතක් කියලා කියන්නේ මොකක්ද කියලා අහනවා. මේවා ඉතින් ATM cards මේ ඉලෙක්ට්‍රොනික ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් කරන්නේ. ඒකට කාඩ් පතක් භාවිතා කරලා දැන් සල්ලි විත්ඩ්‍රෝ කරනවා වෙනුවට කාඩ් පතක් භාවිතා කරලා අපිට පුළුවන් එක බැංකුවක සල්ලි තවත් බැංකුවකට ට්‍රාන්ස්ෆර් කරන්න. ඉන්ටර්නෙට් බැංකින් වල කරන එකම SWIFT එක. හරි. common electronic fund transfer system එක හරහා අපි ඉන්ටර්නෙට් බැංකින් පාවිච්චි කරලා කරන එකම කාඩ් එකක් පාවිච්චි කරලා කරන්න පුළුවන් නම් අපි ඒකට කියනවා ඉලෙක්ට්‍රොනික ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කාඩ්, විද්‍යුත් අරමුදල් පැවරුම් කාඩ් පතක් කියලා. තමයි සරලව කරන්න පුළුවන්. දැන් සමහර බැංකුවල තියෙනනේ ATM කාඩ් එක පාවිච්චි කරලා ෆන්ඩ් ට්‍රාන්ස්ෆර්ස් කරන්න පුළුවන්. උදාහරණ ඒක. What are the advantages මේ බැංකු කරන මුල් ආයතන භාවිතා කරන රැකියා භ්‍රමණය, job rotation ක්‍රමයේ වාසි. මේක නම් ඍජු පිළිතුරක් නේ.
තර සේවකයාගේ අතෘප්තිකර භාවය කාංසාව නැති කිරීම වෙන්න පුළුවන් වැරදි මොනවාද ආවරණය කර ගැනීම සේවකයා අභිප්‍රේරණය කිරීම අන්න ඒ වගේ දේවල් අපි ඒක සාකච්ඡා කරා. මුල්‍ය තාක්ෂණ නියාමන පරීක්ෂණ අවකාශය fintech regulatory sandbox යන්නෙන් කවරක් අදහස් කරේද? මේක මේ කාලීනව ආපු එක. අර අපි ඉස්සෙල්ලා කතා කරානේ මේ ඕපන් බැංකින් ෆ්‍රේම්වර්ක් කියලා නේ මතකනේ. එතකොට දැන් තාක්ෂණය පාවිච්චි වෙනකොට ෆයිනෑන්ෂියල් ටෙක්නොලොජි සඳහා තාක්ෂණය පාවිච්චි වෙනකොට විවිධ ඉනෝවේෂන්ස් විවිධ අලුත් දේවල් හඳුන්වා දෙනවා මේ ඒ විවිධ තාක්ෂණික ආයතන වලින්. මේකෙදි වංචා සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මොනවාද සයිබර් ක්‍රයිම්ස් හොරකම් සිද්ධ වෙන්න පුළුවන්. ඒකේ ගොඩාක් ගැටලු සහගත තත්යකට පත් වෙන්න පුළුවන්. හරි. මේකෙදි කරන්නේ මේ තාක්ෂණය භාවිතා කරන්න අවශ්‍ය පරිසරය හදන ගමන්ම මේ සෑන්ඩ්බොක්ස් එකේදී කරන්නේ තාක්ෂණය හදන්න ගමන්ම අවශ්‍ය රෙගියුලේටරි ෆ්‍රේම්වර්ක් එක නිර්මාණය කරනවා. රෙගියුලේටරි ෆ්‍රේම්වර්ක් එක හරහා දැන් AML අපි ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට අන්තර්ජාතික ගෙවීම් වලදී AML කියන එක චෙක් කරගන්න. ඒකට රෙගියුලේටරි ෆ්‍රේම්වර්ක් එකක් හදලා AML පැකේජස් දාලා තිනවා. ඒතර ඒ හරහා යනකොට හඳුනා ගන්න පුළුවන්. ඒක එක්තරා විදිහක fintech regulatory sandbox එකක් වෙනවා. මේ තාක්ෂණය භාවිතා කරන කටයුතු ක්‍රියාකාරම් වලදී ප්‍රමාණවත් නියාමන පද්ධති තාක්ෂණිකව හඳුන්වා දීලා ඒවා ස්ථානගත කිරීම තමයි මේකෙදී එෆිෂියන්සි එකක් ඇතිවෙනවා. අනිත් පැත්තෙන් රෙගුලේෂන් එකකුත් ඒ නීති රීති උල්ලංඝනය වීම වැළැක්වීමකුත් සිද්ධ වෙනවා. තරයිදික කොමන් සෙන්ස් පාවිච්චි කරලා කරන්න පුළුවන් ලියන්න පුළුවන් උත්තරයක්. ඒතර මේවා ලොකු උත්තර බලාපොරොත්තු වෙන්නේ කෙටි උත්තර තමයි බලාපොරොත්තු වෙන්නේ. right. මෙන්න මේ දෙවෙනි ප්‍රශ්නේ මේ කරුණු ටික පොඩ්ඩක් බලා ගන්න. තිලකරත්න මහතා CBC බැංකුවේ අවුරුදු 10ක් තිස්සේ ජංගම ගිණුමක් පවත්වාගෙන යනවා. සිය වේතනය ගිණුම හරහා සෑම මාසකම 25% ලැබෙනවා. හරි. මෙතන චෙක් පත්‍රයෙන් ගෙවීම් කරනවා වෙනකොට සිය වේතනය ලැබීම පදනම් කරගෙන සෑම මාසකම 26 දින ක්‍රියාත්මක වන පරිදි දරුවන්ගේ පාසල් ගාස්තු ස්ටෑන්ඩ් එකක් දාලා තියෙනවා. කොහොම හරි මේ සැලරි එක වෙලාවට ආපු නැති නිසා පෙබරවාරි 5 වෙනිදා ඇවිල්ලා තියෙන 26 එන්න ඕන එක. ගිණුමේ මුදල් නැමැති කම නිසා CBC බැංකුව සියලු නිත්‍ය ගිණුම නියෝග මත පදනම් වූ ගෙවීම් ප්‍රතිසාධනය රිවර්ස් කර ඇත. ගෙවීම් නොලැබෙනු හේයින් නැතම් අර්ථලාභයෙන් තිලකරත්න මහතාට දුරකථන ඇමතුම් ලැබී ඇත. බැංකුවේ දීර්ඝකාලීන ගණන්කරුවෙකු ලෙස. right. එතන මේක වෙලා තියෙන්නේ තිලකරත්න මහත්මයාගේ ආයතනයේ ගැටලුවක් නිසා වැටුප ලැබීම මේ ප්‍රමාද වෙලා තියෙනවා. ඒකට සාමාන්‍ය බැංකින් සිස්ටම් එකේ ස්ටෑන්ඩින් ඕඩර් එකක් ඔටෝ රිවර්ස් වෙන්නේ දවස් කීපයක් චෙක් කරලා නේද? දවස් කීපයක් චෙක් කරන තේ එක බැංකුවල එක එක විදියයි. හැබැයි මෙතන රිවර්ස් කරලා තියෙනවා. හරි. එහෙම නැත්නම් රිවර්ස් වෙලා තියෙනවා යම්කිසි දවස් ගානකට පස්සේ. මේක නිසා තිලකරත්න මහත්තයාගේ අර මේ උපයෝගීතා බිල් පාසල් ගාස්තු සමහර අය දොස් කියලා තියෙනවා. ඒක මොකක්ද කියලා අහනවා. ඕගොල්ලන්ට ගන්න පුළුවන් මෙවැනි දෙයක් සම්බන්ධයෙන්. අවුරුදු 10ක් තිස්සේ තිලකරත්න මහත්මයා ගිණුම් පවත්වගෙන තියෙනවා ජංගම ගිණුමක්. ඒකට ජංගම ගිණුමක් කියන්නේ අනිවාර්යයෙන්ම චෙක් පද්ධතිය ගන්න පුළුවන් එකක්. නමුත් හොඳ ගිණුමක් පවත්වගෙන දීලා තියෙනවා. හොඳ වේතනය එන්නේ වේතනය එනවා කියලා දන්නවා.
ඉතින් බැංකුවකට පුළුවන්කමක් තියනවාද මේ විදිහට ස්කෑනින් අවුට් එකක් මේක රිවර්ස් කරලා නම් හරිද? දැන් මේක දන්නේ නැහැ. සමහර මේවා ඇත්තටම ඔටෝමැටිකලි රිවර්ස් වෙන්නේ. ඒ යම්කිසි දිනයක් චෙක් කරනවා මේක නේ. එක්කෝ රිවර්ස් කරන්නේ නැහැ. මුදල් වැටිච්ච ගමන් ගිණුමට අර ස්කෑනින් ඕඩර්ස් ටික ක්‍රියාත්මක වෙනවා. එතකොට ක්‍රියාත්මක වෙනවා. අන්න මේකේ මොනවද කියන්නේ රිවර්ස් වෙලා තියෙන එක්කෝ මේක මැනුවලි රිවර්ස් කරනවා වෙන්න පුළුවන්. දන්නේ නැහැ. ඒක ඕගොල්ලෝ ඒක පදනම් කරගෙන තමයි උත්තර ලියන්න ඕනේ. ඒතර මේ වගේ එකක් ප්‍රායෝගිකව වෙන්න පුළුවන් ඕනම ගණන්දන කරුවෙක්ට. ප්‍රායෝගිකව ඕනම ගණන්දන කරුවට මේ වගේ එකක් වෙන්න පුළුවන්. ඒතර ඒකෙදී ඇත්තටම බැංකුව පැත්තෙන් වරද්දක් වෙලා නැහැ. හරි? නමුත් මෙතනදී අවුරුදු 10 තිස්සේ ඉන්න පරණ ගණන්දන කරුවෙක් නිසා සම්ප්‍රදායිකව යම්කිසි කනගාටුව ප්‍රකාශ කිරීමක්. වෙච්ච දේ සම්බන්ධයෙන් තිලකරත්න මහත්තයාට කරන්න ඕන. හැබැයි කලමනාකරුට දැන් මේ වගේ චෙක් වෙන ඒවා තියෙනවනේ දැන් මේ අද රිවර්ස් වෙන ඒවා හෝ ස්නේහෝටර සල්ලි නැති එකේ insufficient funds report එකක් එනවා. right insufficient report එකක් ආවම ඒ report එකේ අඩුම ගානේ ජංගම ගිණුම් වලින් insufficient වෙන ඒවා සම්බන්ධයෙන් ජංගම ගිණුම් වලින් insufficient වෙන ඒවා සම්බන්ධයෙන් කළමනාකරට පුළුවන් OD කරලා හරි මේක ක්‍රියාත්මක කරවන්න. ඒක ජංගම ගිණුම් හිමියන්ට ලබා දෙන අතිරේක වාසියක් වෙන්න පුළුවන්. එතන අතිරේක ප්‍රතිලාභයක් වෙන්න පුළුවන්. කළමනාකාර විසින්. ඒතර අවශ්‍ය නම් අපිට එහෙම දෙයක් කරන්න පුළුවන්. එහෙම දෙයක් කළමනාකර කරා නම් මේ ගැටලුව ඇති වෙන්නේ නැහැ. සේවිංස් account අපිට OD කරන්න බෑ. නමුත් ජංගම ගිණුම් OD කරන්න පුළුවන් හින්දා ඒ දේවල් ටික පරීක්ෂා කරලා ඉවරලා මේ වගේ දේවල් ප්‍රායෝගික දේවල් වෙන්න පුළුවන් චෙක්පත් ප්‍රමාද වීම මේ වගේ දේවල්. ඒ වගේ වෙලාවදී Tamanගේ ගණන්දන කරව පහසුතාවයටපත් වෙන්න insufficient report එකේ ජංගම ගිණුම් ටික පරීක්ෂා කරලා හෝ මේක කරන්න පුළුවන්. මොකද ඉතින් ඉතා විශාල ට්‍රාන්සැක්ෂන් ප්‍රමාණයක් දවසකට තියෙනවා නම් මේකේ ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. ඉතින් තිලකරත්න මහත්මයාට මේ தත්ත්වය තේරුම් කරලා දීලා එවැනි ප්‍රමාදයක් වෙනවා නම් හරි වැටුප් ගෙවීම ප්‍රමාද වෙන එක තිලකරත්න මහත්මයාට දැනගන්න පුළුවන් තමන්ගේ ආයතනය හරහා. ඒතර වහාම මේ කවුද බැංකු කළමනාකරට මේ සම්බන්ධයෙන් දැනුම්වත් කරලා බැංකු කළමනාකරට යම් ක්‍රියාමාර්ගයක් ගන්න කියලා ඉල්ලුම් කරන්න පුළුවන් නේද? ඒක තිලකරත්න මහත්මයාට පුළුවන් මේ ඉල්ලීම කරන්න. ඉතින් ඇත්තටම මේකෙදී බැංකුව පැත්තට ලොකු වරද්දක් දාන්න බෑ මේ මොඩල් ආන්සර් එකේ නම් බැංකුව පැත්තට මේ තමයි මේක මේ කරකවල තියෙන්නේ. නමුත් මොකද අදාළ ස්කූල්ස් වලට කතා කරලා ඩිලේ වෙච්ච ඒවා සම්බන්ධයෙන් අපොලොජයිස් කරන්න කියන්නේ. ඉතින් බැංකුවට එහෙම කරන්න පුළුවන්කම තියෙනවා නම් බැංකුව එහෙම කරාට ඉතින් ලොකු ගැටලුවක් නෑ. බැංකුවට ඉක්මනට ඒ මොකද මේවා මේ ලෙජිටිමේට් පේමන්ට්ස් නේ. පාසල් ගාස්තු උපයෝගිතා බිල් ඒවා මේවා ඒක බැංකුවේ ගැටලුවක් නිසා නෙමෙයි සිද්ධ වුනේ. නමුත් තිලකරත්න මහත්මයාත් එක්ක තියෙන සම්බන්ධතාවය සලකලා බලලා බැංකුවට පුළුවන් කනගාටුව ප්‍රකාශ කරලා අදාළ ආයතන වලට ලිපියවලා මේ ගෙවීම් ටික කරලා දාන්න. හරි. මේක මම දකින්න විදිහට බැංකුවේ පැත්තෙන් විශාල අඩුපාඩුවක් නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. මුදල් ලැබීම ප්‍රමාද වීම නිසා. නමුත් කළමනාකරට තිබුණා ජංගම ගිණුම් සම්බන්ධයෙන් මෙහෙම තියෙන insufficient report එකක් අරගෙන දැන් ඒක බල ගන්න බැයි නම් ඒතකොට අපිට පුළුවන් තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවට කියලා වෙනම report එකක් සකස් කරගන්න ජංගම ගිණුම් සම්බන්ධයෙන්. ඒතර ජංගම ගිණුම පාත්වගෙන යන හොඳ ගණන් කරුවෙක්ගේ එහෙම ගැටලුවක් ආවොත් එimhe ඒවා OD කරලා හරි ගෙවන්න පහසුකම් සලස්ස ගන්න පුළුවන්. එක්පත් වලට එහෙම තිබ්බට ජංගම ගිණුම් සම්බන්ධයෙන් එහෙම නැහැ. හැබැයි ජංගම ගිණුමට OD එක මාක් කරලා තියන්න පුළුවන්. තිලකරත්න මහත්තයත් එක්කලා කතා කරලා මේ වගේ ගැටලුවක් ආවොත් ඉදිරියේදී ගැටලුව ඉස්නේ නේද? ජංගම ගිණුම OD වුණොත් විතරයිනේ පොලියය වෙන්නේ නේ. එහෙම නැත්නම් සේවිංස් account එකකින් මුදල් ඔටෝමැටිකලි මාරු වෙන්න.
ඒ වගේ අවස්ථාවකදී මොනවා හරි ඒ වගේ වැඩ පිළිවෙල සකස් කරන්න පුළුවන් කළමනාකරුට. අනිත් පැත්තෙන් තිලකරත්න මහත්මයාට මේ වෙන ගැටලුවක් ආවොත් එimhe බැංකුව දැනුවත් කරලා බැංකුවෙන් ඒ ගෙවීම් කරන එක කරන්න පුළුවන්. බැංකුවටත් පුළුවන් අනිත් පැත්තට අදාළ ආයතන වලට කතා කරලා ඒ සම්බන්ධයෙන් කනගාටු ප්‍රකාශ කරලා ගෙවීම් ටික කරන්න. එවෙනි එක ගුණවර්ධන මහතා පසුගිය මාසය තුළ තමා මිලටගත් ලිබර්ස්ලා ගෙවීම් ලෙස නිකුත් කළ චෙක්පත මහණ්ඩ ඇණවුම් වල පිරිවිතරේ අර ස්පෙක් වලට ආපු නැති නිසා ස්ටොප් පේමන්ට් එකක් කරලා. කෙසේ වුවද ඔබගේ බැංකුව මෙම උපදේශය පිළිබඳ නිසිලස සැලකිලිමත්ව ගෙවලා තියෙනවා. ඔන්න ඒක සම්පූර්ණ බැංකුවේ වැරද්දක්. බැංකුවේ වැරද්දක් වෙන්නේ ගෙවීම කරන අවස්ථාවේදී ගිණුමේ මුදල් තිබුණොත්. හරි? ඒතර ගෙවීම කරන අවස්ථාවේදී ගිණුමේ මුදල් නැත්නම් සමහර විට ඒක RD මාක් වෙන එක, රිපෝට් ඩ්‍රෝවර් මාක් වෙන එක වළක්වා ගන්න ගනුදෙනුකරුවෝ ස්ටොප් පේමන්ට් වගේ ඒවා කරනවා. ඒක ඉතින් බලන්න ඕන ගනුදෙනුකරුවෝ දිගින් දිගටම මේ වැනි දේවල් කරලා තියෙනවද කියන පරිචය ප්‍රැක්ටිස් එක මේ කළමනාකරුවෝ අවබෝධ කරගන්න ඕන ගනුදෙනුකරුවෝ සම්බන්ධයෙන්. එතකොට ඒක තේරෙන්නේ වෙන්නේ ගුණවර්ධන මහත්මයායි බැංකුවයි අතර තියෙන සම්බන්ධතාවය උඩ. ඒ ගුණවර්ධන මහත්මයා තාම හොඳ ජංගම ගෙනුවක් පවතින තියෙනවා නම් එක්පත් රිටර්න් වෙලා නැත්නම් RD මත RD වල එක්පත් රිටර්න් වෙලා නැත්නම් ඒ වගේම ස්ටොප් පේමන්ට් දෙන අවස්ථාවේදී එයාගේ වගේ ගැටලු තිබිලා නැත්නම් right ගැටලු තිබිලා නැත්නම් එතකොට මේ කොහොම වුණත් ස්ටොප් පේමන්ට් එක මුදල් තියෙන අවස්ථාවකදී ගෙවීම් කිරීම බැංකුවේ සම්පූර්ණ වැරද්දක්. බැංකුවේ වැරද්දක්. එහෙනම් බැංකුව අනිවාර්යයෙන්ම අපොලොජයිස් කරන්න සිද්ධ වෙනවා ගුණවර්ධන මහත්මයාට. ගුණවර්ධන මහත්මයාට ඒ සම්බන්ධයෙන්. කළමනාකරුට තියෙන්නේ ගනුදෙනුකරුගේ අභිනියෝගයට මැන්ඩේට් එකට යටත් වෙන එක. කළමනාකරුට ලිඛිතව දීලා තිබුණා නම් මේ අපි බලන්න ඕන මේක දීලා තියෙන එක ලිඛිතව දීලා තියෙනවද ලැබිච්ච වෙලාව එතකොට චෙක්පත ගෙවීම සඳහා ඉදිරිපත් වෙන්න ඉස්සෙල්ලා මේක ලැබිලා තියෙනවද ඒ වගේ දේවල්. කළමනාකරුට ටෙලිෆෝන් එකෙන් දැනුම් දීලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ලිඛිතව ගෙන්නා ගන්න එක කළමනාකරුගේ වගකීමක්. හරි? ඊළඟට ලැබිච්ච ස්ටැනියෝට් එක මේ ස්ටොප් පේමන්ට් එක සිස්ටම් එකේ ලකුණු කරලා තියෙනවා. එහෙම නැතිවොත් ඒක සිස්ටම් එකට අඳුර ගන්න බෑ මේක ස්ටොප් වෙලාද කියන එක නේ. ඒක ඔටෝමැටිකලි සිස්ටම් එකෙන් රිජෙක්ට් වෙනවා ස්ටොප් පේමන්ට් එක. ලකුණු කරලා තිබ්බොත්. දැන් මොකද ඉතින් කරන්න පුළුවන් දෙයක්. මේ ගෙවීම ගිය ගනුදෙනුකරු එහෙම නැත්නම් ගෙවීම ලැබිච්ච ගනුදෙනුකරුත් එක්කලා සුහදව සාකච්ඡා කරලා ඒක බැංකුකරු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි සුහදව සාකච්ඡා කරලා මේ ගැටලුව විසඳා දෙන්න. එක්කෝ මුදල් ආපසු ලබා ගන්න චෙක්පත සම්බන්ධයෙන් එහෙම නැත්නම් අර පිරිවිතරයට අනුව මේ දේවල් මේවා ඉතින් බැංකුකරුගේ සාමාන්‍ය අර්ථකාරීට එහා ගිය දේවල් ඒ කළමනාකරු තමන්ගේ ඉන්ටර්පර්සනල් රිලේෂන්ෂිප් පාවිච්චි කරලා ඒ ගුණවර්ධන මහත්මයාට වෙච්ච පාඩුව අවම කරගන්න අවශ්‍ය පියවර ගන්න ඕන. ඒ නැත්නම් ගුණවර්ධන මහත්මයාට පුළුවන් බැංකුවට විරුද්ධව නඩු දාන්න. හරි? නඩු දාන්න පුළුවන්. නඩු දාලා බැංකුවෙන් මේ අලාභය අය කරගන්න පුළුවන්. නීතිය එහෙමයි. බැංකුකරු තමන්ගේ ගිණුම හර කරලා තියෙනවා මේ තමන්ගේ නියෝගයට පටහැනිව. බැංකුකරුට බෑ ගිණුම හර කරන්න. එයා දීලා තියෙන නියෝගය හර කරන්න එපා කියලා. ඒ අනිවාර්යයෙන්ම බැංකුකරුට තියෙනවා මෙතන ලොකු අවාසියක්. බැංකුකරු ඒ අවාසිය අවම කරගන්න සුහදව සාකච්ඡා කරලා අදාළ මේ කටයුතු කරලා දෙන්න. ඊට පස්සේ මේ වගේ දේවල් සිද්ධ නොවෙන්න අවශ්‍ය පියවර ගන්න ඕනේ. තවත් අවස්ථාවකදී වුණත් මේ වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. පැහැදිලි නේද? බෑග්ග්‍රවුන්ඩ් එක. තනිකරම බැංකුවේ වැරද්දක්. මොකද දැන් ඔය විදියට ස්ටොප් කර මේ ගිණුමක චෙක්පත් රිටර්න් කරනවා නම් RD ගන්න නොදී වේලාසනින් බැංකුකරු අවශ්‍ය පියවර අරන් ඉන්න ඕන අදාළ ගණන්කරුට සාකච්ඡා කරලා එහෙම නැත්නම් ලිඛිතව දැනුම් දීලා පරිචයක් විදිහට මේ දේවල් කරනවා ඉදිරියේදී මේක බාර ගන්න නැහැ. ඒතර ස්ටොප් පේමන්ට් බාර ගන්න බෑ. දැන් තියෙනවා ස්ටොප් පේමන්ට් එක බාර ගන්න නම් ගිණුමේ මේ ස්ටොප් කරන්න. මොකද මුදල් නැති නිසා ස්ටොප් කරන්න බෑ. වෙන හේතුවක් නිසා තමයි ස්ටොප් කරන්නේ. හරිද? right.
මලික් මහතා ඔබේ බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ සේවාව හරහා පැවරුම් කීපයක් සිදු කර ඇත. ඉන්ටර්නෙට් බැංකින් ට්‍රාන්ස්ෆර් වගේක් කරලා තියෙනවා. මින් ඇතැම් පැවරුම් බැංකුවේ පරිගණක පද්ධතියේ දෝෂයක් නිසා ගිණුමින් හරකර නොමැති බව දැනගන්න ලැබී ඇත. එතකොට පේමන්ට් එක ගිහිල්ලා නමුත් account එක හර වෙලා නැහැ මේ මලික් මහත්තයාගේ. බැංකුවේ පරිගණක පද්ධතිය තුළින් මලික් මහතාගේ බැංකු ගිණුම් ප්‍රකාශය මෙම වරද සහිතව මුද්‍රණය කර ඇත. බැංකුවට මේ සඳහා කවර ප්‍රතික්‍රමයක් කරන්න ඔන්න බැංකුවේ වැරද්දා. මේක ඉතින් බැංකුවේ තාක්ෂණික ගැටලුවක්. පළවෙනි එක තමයි ඉතින් බැංකුව මේකට අපොලොජයිස් කරලා මලික් මහත්මයාට මේ සම්බන්ධයෙන් අදාළ දැන් මේක තේරුම් ගන්න ඕන මේ දැන් මේ වෙලා තියෙන්නේ ට්‍රාන්ස්ෆර් කරද්දී බැංකුවේ ඉන්ටර්මීඩියට් ගිණුමකින් ගිහිල්ලා තියෙන්නේ ට්‍රාන්ස්ෆර් එක. ඒකට ක්‍රෙඩිට් වෙන පැත්තේ ක්‍රෙඩිට් වෙන ඒවා සිද්ධ වෙලා තියෙනවා. හරි. ඒ බැංකුවේ ගිණුම ඩෙබිට් කරන්න ගියාම ගිණුම ඩෙබිට් වෙලා නැහැ. මොන හරි එක්ක වෙන ගිණුමකින් ගිහිල්ලා තියෙනවා. ඉන්ටර්මීඩියට් account එකකින් හරි මොකක් හරි ගිහිල්ලා. ගනුදෙනු කරන්නේ නියම ගිණුම හර වෙලා නැහැ. සමහර ට්‍රාන්සැක්ෂන්ස්. ඒක ස්ටේට්මන්ට් එක print කරලා ගනුදෙනු කරලා යවලා තියෙනවා. ගනුදෙනු කරද්දි ගැටලුවක් නැහැ. එයා කාට හරි වෙන තුන්වෙනි පාර්ශවයකට වෙන බැංකුවක යවුවනම් මේ ට්‍රාන්ස්ෆර්ස් ටික එයාට ක්‍රෙඩිට් ගිහින් තියෙනවා. එයාගේ ඉල්ලීම බැංකුව ඉෂ්ට කරලා තියෙනවා. ක්‍රෙඩිට් ගිහිල්ලා තියෙනවා. වෙලා තියෙන බැංක් පාඩුව වෙලා තියෙන බැංකුවට. බැංකුවේ ගනුදෙනු කරගේ ගිණුම හර වෙන්නේ නැතුව වෙන කොයි හරි ගිණුමක් හර වෙලා ටෙක්නිකල් එරර් එකක් නිසා. හරි. ඒක ස්ටේට්මන්ට් එක print කරලා ගිහිල්ලා ඉවරයි. පස්සේ තමයි බැංකුව මේ අනාවරණය කරගන්නේ මේ ගැටලුව. ඉතින් මේවා ඉතින් ඔඩිට් එක කරා නම් අහු වෙන්න ඕන. හරිද? ඔඩිට් එක කරා නම් අහු වෙන්න ඕන. එදා දවසේ ඔඩිට් එක කරා නම් ඒතර මේ ඉල්ලීම තියෙනවා. ඒතර මෙයාගේ ගිණුම් හර වෙලා තියෙන්න ඕන. නමුත් මේ ගිණුම් හර වෙලා නැහැ. හරි මේවා අහු වෙන්න ඕන දේවල්. නමුත් අහු වෙලා නැහැ. දැන් ඉතින් වෙලා ඉවරයි. දැන් මොකද කරන්නේ? බැංකුව අපොලොජයිස් කරන්න වෙනවා මෙන්න මේ දෙයක් වෙලා තියෙනවා කියලා. ඒතකොට මලික් මහත්මයාත් එක්කලා සුවදව සාකච්ඡා කරලා එයාගේ කන්සෙන්ට් එක ගන්න ඕන ලිපියකින් එයාගේ කන්සෙන්ට් එක ගන්න ඕන මේ ගිණුම හර කරන්න. දැන් මේම දෙයක් වෙලා වෙන්න පුළුවන්. දැන් මේ වගේ මේ වෙලාව වෙනකොට දැන් මේක කියලා නැහැනේ සේවිංස් ද කරන්ට් account කියලා. සමහරවිට මේ කරන්ට් account එකක් කියලා හිතන්නකෝ. කරන්ට් account එකක් වුණොත් එහෙම මලික් මහත්මයා ඒ වෙනුවෙන් චෙක් එකම ඉදිරිපත් කරලා තියෙනවා නම් බැංක් ශේෂයකුත් තියෙනවා. චෙක්පත් ගෙවිලා දැන් අය කරගන්න ශේෂයකුත් නැති වෙන්න පුළුවන්. හරි. බැංකුවට ඩෙබිට් කරගන්න විදියකුත් නැහැ. බැංකුව OD කරලා තමයි මේක කරන්නේ. ඉතින් මේක බැංකුවේ තාක්ෂණික ගැටලුවක් නිසා බැංකුවට අයිතිය තියෙනවා මේ ගිණුම හර කරන්න අයිතිය තියෙනවා. බැංකුවේ අර වැරදි ගිණුම ක්‍රෙඩිට් කරගන්න. දැන් මුදල් නැති වුණොත් එහෙම චෙක්පත් ඉදිරිපත් කරලා හරි. ඒ වගේ වෙලාවකදී ගිණුම බැංකුව හර කරනවා මලික් මහත්මයාගේ එකඟතාවයට එරෙහිව ගිණුම OD වෙන විදිහට. එයාට OD ගන්න නොගෙවා ඉන්න පුළුවන්. ඒ නිසා මේක ඉතාම සුහදව විසඳා ගන්න එක තමයි බැංකුව කරන්න ඕනේ මලික් මහත්මයාත් එක්කලා. අනිත් පැත්තෙන් ඒතර එයා ඔප්පු කරලා පෙන්නන්න ඕනේ මේ අහලාව දවසල ගිණුම හර වෙලා නැහැ මේවා තමයි වෙලා තියෙන්නේ කියලා. මොකද එයාගේ රික්වෙස්ට් එකක් තියෙනවනේ මේ ට්‍රාන්ස්ෆර් කරන්න. එහෙම තමයි එයා කරපු එකක් තියෙනවනේ. මේක දැන් ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් වෙන්නේ මේ බැංකුවට යම්කිසි රික්වෙස්ට් එකක් බාර දීලා බැංකුව විසින් කරපු එකක් වෙන්න පුළුවන්. හරි. ඒත් එයාගේ ඉන්ටර්නෙට් බැංකින් වලින් කරනවා නම් ගොඩක් වෙලාවට එයාගේ ගිණුම හර වෙලා තමයි අනිත් පැත්තේ මේ ට්‍රාන්ස්ෆර් එක සිද්ධ වෙන්නේ. ඒ බැංකුවේ ගිණුමක් සම්බන්ධ වෙන්නෙම නැහැ. බැංකුවේ ගිණුමක් සම්බන්ධ වෙන්නෙම නැහැ. සමහරවිට ඉතින් කොමියුනිකේෂන් ඇරේ ගන්න නිසා මෙයාගේ ගිණුම හර නොවි වෙන්න පුළුවන්. ඒක තාක්ෂණික ගැටලුවක් කොහොම වෙනවද කියලා කියන්න බෑ. කොහොම වුණත් සුවදව විශ්නා ගන්න ඕන. අනිත් පැත්තෙන් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න ඕන. මෙවැනි දේවල් සිද්ධ වෙන්න දෙන්න. ඒ කියන්නේ තාක්ෂණික ගැටලුවක් නිසා ප්‍රශ්න නිසා තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවට කතා කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕන. ඊළඟ කොටස බලමු. සිල්ලා මහතා ක්‍රියාත්මක කරන SBP බැංකුවේ ඔබ මෙහියුම් කළමනාකරු ශාඛා මෙහියුම් අංශ ප්‍රධානී.
සිල්ලා මහතාගේ ගිණුම විවෘත කරන ලබන අවස්ථාවේදී ප්‍රකාශිත විස්තර වලට ප්‍රතිවිරුද්ධ බහුවිධ සහ ඉහළ වටිනාකමට අරමුදල් මාරු කිරීම සිදු වී ඇති බවට ඔබට නිරීක්ෂණය වේ. ඔබ මේ සම්බන්ධයෙන් ගන්න ඕන ක්‍රියාමාර්ගය මොකක්ද කියලා අහනවා. ඒතර සිල්ලා මහත්මයා ගිණුමක් විවෘත කරද්දී KYC එකක් දෙනවා. ඒ KYC එකකින් එයාගේ ආදායම් තත්ත්වය මේ මොනවාද ගිණුමේ ලැබෙන ඒවා ඒ වෙන සම්බන්ධයෙන් ලොකු විස්තරයක් දෙනවා නේ. ඒතර බලන් ගියාම මෙයාගේ ගිණුමේ ඒ ප්‍රමාණයට වඩා ඒවා ඉක්මවා යන ගනුදෙනු සිද්ධ වෙලා තියෙනවා. බහුවිධ සහ ඉහළ වටිනාකම. හරි. එහෙනම් මේක අනිවාර්යයෙන්ම සැකකට වාජනය වෙන්න ඕන අවස්ථාවක්. KYC requirements යටතේ KYC requirements වල පටහැනිව මේක සිද්ධ වෙනවා. එහෙනම් වහාම කරන්න ඕන දේ තමයි සිල්ලා මහත්මයා ගෙන්නලා මේ සම්බන්ධයෙන් දැනුම්වත් කරන්න ඕන. මේ බාර දීලා තියෙනවට වඩා දේවල් සිද්ධ වෙනවා. ඒක ඇත්ත ජෙනුවින්ලි වෙන්න පුළුවන්. එයාගේ ව්‍යාපාරයක හෝ මොනවා හරි තියෙන ගනුදෙනු වල වර්ධනයක් සිද්ධලා මේ දේ එන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් පළවෙනි දේ තමයි සිල්ලා මහත්මයා ගෙන්නලා සාකච්ඡා කරලා ඒක ජෙනුවින් නම් KYC අප්ඩේට් කරගන්න ඕන. හරි? KYC එක අප්ඩේට් කරගන්න ඕන. එහෙම නැත්නම් සිල්ලා මහත්මයාට මේ දේවල් නොකර ඉඳින්න අවවාද දෙන්න වෙනවා. ඒකම මේ දේවල් සම්බන්ධයෙන් මුල්ලේ බුද්ධි ඒකකට FIU එකට report කරන්න සිද්ධ වෙනවා මේ සැක කටයුතු ගනුදෙනු සම්බන්ධයෙන්. right? එහෙනම් මෙතන මොනවා හරි වංචාවක් සිද්ධ වෙනවා ඒ සම්බන්ධයෙන් FIU එකට report කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ FIU එකෙන් ඉදිරි අදාළ කටයුතු සිද්ධ වෙනවා. පැහැදිලිද මේවා ප්‍රායෝගිකව බැංකු ශාඛාවක වෙන්න පුළුවන් එකක්. මේ ටික පැහැදිලිද? ඊළඟ ප්‍රශ්න මොකක්ද? තව විනාඩි 5ක් විතර තියෙනවා. හරි. මේක අපි කරලා තියෙන එකක් නේ. පිරිස් බල සැලසුම් කරණය කරේ මඟ පෙන්වීම සහ මූලධර්ම සැකය. ඒ කියන්නේ man power planning. හරි. man power planning වලට බලපාන සාධක සහ මූලධර්ම. ඔව්. මොකද්ද ඉස්සලා දැන් මේක ලකුණු 5ක් හම්බ වෙන ප්‍රශ්නයක්. ලකුණු 5ක් හම්බ වෙන ප්‍රශ්නයක කොටසක්. දැන් මෙතනදී areas ගොඩක් අල්ලලා තිනවා. man power planning, training and development, induction, ඊළඟට පොදුවේ මානව සම්පත් අංශයට සහභාගී වේ ඒකට පොදුවේ මානව සම්පත් ක්‍රියාකාරකම් ගැන. පළවෙනි එක ඉන්ඩක්ෂන් man power planning. ඒක කියන්නේ මොකද්ද man power planning කියන්නේ මතකද? අනාගත උපාය මාර්ගික අරමුණු අනුව අවශ්‍ය වන සේවක නිශ්චිත සේවක සංඛ්‍යාව නිශ්චිත ගුණාංගයෙන් එහෙනම් නිශ්චිත ක්වලිටි වලින් යුක්ත නිශ්චිත සේවක සංඛ්‍යාව නියමිත වේලාවට ලබා ගැනීමේ ක්‍රියාවලිය තමයි පිරිස් බල සැලසුම් කරන්නේදී මූලික අපේක්ෂාවනේ. ඒක ස්ට්‍රැටජික් ප්ලෑන් එකට උපාය මාර්ගික සැලසුමේ අනිවාර්ය අංගයක් වෙනවා. හේතුව උපාය මාර්ගයේ සැලසුමකින් තමයි අපි ඉදිරි අනාගතයේදී ආයතනයේ අවශ්‍යතාවයන් පිළිබඳව වෙන්න ඕන දේවල් පිළිබඳව තක්සේරු කරලා මොනවද කරන්න කියලා මේ සාතික කරගන්න. ඒ තැන් වලට අවශ්‍ය වෙන සේවකයන් සම්බන්ධයෙන් සකස් කරන සැලසුම තමයි මේ මානව සම්පත් සැලසුම් කරන සැකස්ම. ඒතර ඒක අනිවාර්යයෙන්ම මේකේ පාර්ට් එකක් වෙන්න ඕන. පාර්ට් ඇන්ඩ් පාසල් වෙන්න ඕන. මානව සම්පත් සැලසුම් කරණයක්, උපාය මාර්ගික සැලසුම් කරණයක්. මෙතනදී මානව සම්පත් සැලසුම් කරණයේදී අනිවාර්යයෙන්ම සේවකයන්ගේ අභ්‍යන්තරවද
බාහිරවද කියන එක තීරණය කරගන්න වෙනවා. අභ්‍යන්තරව තීරණය කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා සේවකයන්ගේ මොනවද මේ අර අපි කිව්වේ මේ ඔඩිට්ස් එකක් කරලානේ මැනේජ්මන්ට් ඔඩිට් එකයි ස්කිල් ඔඩිට් එකයි. අන්න ඒ වගේ ඔඩිට්ස් කරලා එහෙම නැත්නම් අනුප්‍රාප්තික සැලසුම් සකස් කරලා එහෙම නැත්නම් ප්‍රතිස්ථාපන වගුත් සකස් කරලා ඒ අදාළ මානව සම්පතේ ගුණාංග සම්බන්ධයෙන් අපිට අවබෝධයක් තියෙන්න ඕන. ඒත් එක්ස්ටර්නලි ගන්න ඕන ඊකට අදාළ ක්‍රියාමාර්ග ගන්න ඕන. මෙතනදී මානව සම්පත් සැලසුම් කරනවා. අරමුණ වෙන්නේ අනිවාර්යයෙන්ම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අදාළ ගුණාංගයෙන් යුක්ත මානව සම්පත නියමිත වේලාවට නියමිත ප්‍රමාණයෙන් ලබා දෙන්න. පුහුණුව සම්බන්ධයෙන් නිර්ණායක අපි සාකච්ඡා කරන්නේ. ඒක මොනවද පුහුණුවට අදාළ වෙන පුහුණුව සාර්ථක පුහුණුව වැඩසටහනක් පැවැත්වීම සඳහා නිර්ණායක. අර පුහුණු මූලධර්ම සාකච්ඡා කරේ අපි. මේ පුහුණුව සේවකයාගේ කාර්යඵල ඇගීමේ හඳුනා ගන්න ඕන මොනවාද සේවකයාට අවශ්‍ය වෙන පුහුණු වර්ගය තියෙන එක. මොන වගේ එකක්ද? ස්කිල් එකද, දැනුමද, ඊළඟට ඇටිටියුඩ්ද ඒක. ඒක අනිවාර්යයෙන්ම සේවකයාට නැවත රාජකාරියට ගියාම භාවිතා කරන්න පුළුවන් වෙන්න ඕන. හරි අදාළ බව. ඒතර අදාළ පුහුණු ක්‍රමය තෝරා ගන්න ඕන යහපත් පුහුණු ක්‍රමයක් තෝරා ගන්න ඕන ඒ අදාළ පුහුණුව ලබා දෙන්න. එතකොට අපිට ස්කිල් එක දිනු කරන්න තියෙන පුහුණු ක්‍රම එකක්. දැනුමලයි දිනු කරන්න තියෙන පුහුණු ක්‍රම එකක්. අනිත් පැත්තෙන් ඇටිටියුඩ්ස් පුහුණු කරන්න තියෙන ක්‍රම එකක්. ඒතර අදාළ පුහුණු ක්‍රමය තෝරා ගන්න ඕන. ඒ වගේම මේ පුහුණු ක්‍රමය නිරන්තරයෙන්ම සේවකයා එක්කලා ඒ සේවකයාගේ ස්වභාවය අනුව සම්බන්ධ කරලා ඒක MBO වෙන්න පුළුවන්. ඒක ලෙක්චර් රූම් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක අර ආකෘතියක් භාවිත කරලා වෙන්න පුළුවන්. එයාට නිරන්තරයෙන්ම ෆීඩ්බැක් එකක් දෙන්න ඕන පුහුණු ක්‍රමය පුහුණුව සම්බන්ධයෙන් ලබාගෙන පුහුණුව සම්බන්ධයෙන්. ඊට එයාව පුහුණුවෙන් පස්සේ ඉවැලුවේට් කරන්න ඕන. එයාගේ කාර්යඵල සාධනය ඉවැලුවේට් කරන්න ඕන. ඉවැලුවේට් කරායින් පස්සේ පුහුණුවෙන් ප්‍රතිඵල ලැබිලා තියෙනවද කියන එක ගැන බලා ගන්න. ඊට වරින් වර සේවකයාත් එක්කලා සම්බන්ධ වෙලා සාකච්ඡා කරලා අදාළ වෙනස්කම් සිද්ධ කරන්න ඕන. අන්න ඒ වගේ ගොඩක් වෙලාවට MBO එකේදී භාවිත කරන ක්‍රමවේදය තමයි මෙතෙන්දී වැදගත් වෙන්නේ පුහුණු. බලා ගන්න පුහුණු මූලධර්ම කියලා ටිකක් අපි සාකච්ඡා කරා. අන්නේ පුහුණු මූලධර්ම තමයි පුහුණුවක් සඳහා වැදගත් වෙන්නේ. හොඳයි. එහෙනම් අපි අදට නවත්තමු. දැන් මේකෙත් තුන්වෙනි ප්‍රශ්නේ කොටස් දෙකක් සාකච්ඡා කරා. ඊටු කොටස් එකයි තව අලුත් ප්‍රශ්න පත්‍රයි ලබන තව සතියක් දෙකක් තුනක් වගේ කුඩා මාතෘකා කීපයක් තියෙනවා සාකච්ඡා කරන්න. ඒ ටික සාකච්ඡා කරන ගමන් ප්‍රශ්න ටිකත් අපි සාකච්ඡා කරනවා. සියලු දෙනාටම ස්තුතියි. සුබ දවසක්.